Right. Good evening. හරිද? හරි. මේ පිස්සු කියලා ඉතින් රෙකෝඩ් එකවල් නේ. මේ මොකද? චතුරස්‍ර ගන්න සේම කියන පාඩම. මෙන්න මේ පාඩමේදී එන්න පුළුවන් සමචතුරස්‍ර ගන්න සොයන්න, මේ ඍජු කෝණාස්‍ර ගන්න සොයන්නේ. එතකොට ඔය සමචතුරස්‍ර ඍජු කෝණාස්‍ර දෙකම එකතු වෙලා තියෙන මුළු කොටු ගණන සොයන්න. ඔන්න ඔය කියන ආකාර තුනටම ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. නේද? මුළු කොටු ගන්න හොයාගත්තයින් පස්සේ ඍජු කෝණාස්‍ර කීයක් තියෙනවද? නේද? එහෙම නැත්නම් සමචතුරස්‍ර කීයක්ද? ඒ වගේ එක ආකාරයෙන් මේ කරකවකව ප්‍රශ්න අහන්න පුළුවන්. right? මේ පාඩමේදී ඒ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොකද පොඩි ප්‍රශ්න ටිකක් වුණාට ඔය අහන්න තියෙන ප්‍රශ්න දෙක තුනක් වුණාට මේකේ ගොඩක් ලොකු තියරි එකක් තියෙනවා මතක තියාගන්න. අර කෙලිත් මම සූත්‍රයක් කියලා දුන්නා. දැන් මම මේ සූත්‍රය අහනවා හැමෝගෙම. මතක නැති වෙන්න බෑ එක්කෙනෙක්ට. හරිද? කොහොමද ත්‍රිකෝණ ගන්න හොයනකොට හොයන සූත්‍රයක් කියලා දුන්නා. මතකද සූත්‍රය? කාට හරි? මතකද සූත්‍රය? ත්‍රිකෝණ ගන්න සේමෙදී එක තැනකදී මම සූත්‍රයක් කියලා දුන්නා. මොන වගේ ත්‍රිකෝණ හොයනකොටද? කොතෙන්දීද? මොන අවස්ථාවද? කීවෙනි අවස්ථාවද? එහෙම කියලා දුන්නා ඔක්කොම. දැන් මම අහනවා. හරිද? මතක තියෙන්න ඕන. මතක නැත්නම් ටක් ගාලා ඕපන් කරගෙන බලාගෙන තියාගන්න. නම කියලා අහනකොට කිව්වේ නැතොත් කෙලින්ම රිමූව් කරලා දානවා. හරි? මතක තියාගන්න ඒ හින්දා. හරි. බොරුවට නෙමෙයි කියන්නේ ඇත්තටම රිමූව් කරනවා. හරිද? බොරු නම් කියන්නේ අද චෙක් කරලා බලන්න පුළුවන්. මම බොරු කියනවද නැද්ද කියලා. හරි? 21ක් ඉන්නවා 21 බලලා තියාගන්න. හරි. මෙන්න මේ චතුරස්‍ර ගන්න සේමෙදී චතුරස්‍ර කියලා කියන්නේ මොනවද? චතුරස්‍ර මේ තියෙන්නේ ඔය තියෙන්නේ චතුරස්‍රනේ. චතුරස්‍ර කියන්නේ මොනවද? පාද හතරක් තියෙන ද්විමාන සංවෘත රූප. ද්විමාන තලයක අඳින්න පුළුවන් පාද හතරක් තියෙන සංවෘත. අනේ වචනේ වැදගත්. සංවෘත වැහිච්ච නේද? මෙන්න මේක මේ සංවෘත රූපයක් නේ මෙතන. මෙන්න අන්න ඔක සංවෘත රූපයක් නේද? වැහිලා නැහැ. ඒක සංවෘත නැහැ. නේ? ඒකට අපිට මේකට තව පාද අඳින්න පුළුවන් කැමති වුණොත්. ඔහොමම ඇඳ ගන්න පුළුවන්. නේ? ඒකයි ඒ සංවෘත වෙන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ එතනින් එහාට අඳින්න බෑනේ ඊට පස්සේ අපිට. ඉතින් එහාට වෙනසක් කරන්න බෑ ඒකේ. නේ? ඔන්න පාද හතරකින් යුත් සංවෘත රූප ඕවට තමයි කියලා කියන්නේ. ද්විමාන තලයක අඳින්න පුළුවන් වෙන්න ඕන. මොනවද? චතුරස්‍ර කියලා. ඔය චතුරස්‍ර වලින් අපිට එන්නේ සමචතුරස්‍ර ගණන සහ ඍජු කෝණාස්‍ර ගණන සෙවීම කියන ඔන්න ඔය චතුරස්‍ර දෙක තමයි. හරිද? දැන් අපි බලාගෙන යමු මෙන්න මේ චතුරස්‍ර හොයන්නේ කොහොමද කියලා. මෙන්න මේ රූපයක් දීලා තිනවා. මම ඔයාලට මතක විදියට මම මේ කියලා දුන්නා. නේද? පළවෙනි දවසේ නෙවෙයි පළවෙනි දවසේ ඔයාලා ත්‍රිකෝණ ගැන කියලා දුන්නා. සහ තව එක පාඩමකදී මේක කියලා දුන්නා වගේ මතකයි. හරිද? කියලා දුන්නේ නැද්ද? කියලා මතකයක් නැහැ. කියලා දුන්නා වගේ මතකයි. right? සමචතුරස්‍ර ගන්න හොයන්න යන්නේ. මේ දීලා තියෙන්නේ මොනවද එතකොට? මේ දීලා තියෙන්නේ මොනවද? මේ දීලා තියෙන්නේ මොනවද මම? මේ දීලා තියෙන චතුරස්‍රනේ සමාන වූ චතුරස්‍ර. පාද හතර කියන එකට සමාන ඍජුකෝණී කෝණ තියෙන චතුරස්‍ර වගේක් දීලා. එහෙනම් මොනවද මේ තමයි චතුරස්‍ර? මේ සමචතුරස්‍ර. නේද? මේවා විශේෂණමකින් හඳුන්වන මොනවද මේ චතුරස්‍ර වලට කියන්නේ? සමචතුරස්‍ර. ඒතර පාද දෙකක් පමණක් සමාන ඒවා. මේවට කියනවා කෝණය 90යි ඍජු කෝණාස්‍ර. ඍජු කෝණාස්‍ර නේද? ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවාට මොකද්ද කියන්නේ? ත්‍රිවත් කැලේ හැඩයට. ඔය එක එක ඒවාට එක එක නම් තියෙනවානේ. මොනවද මේකට කියන්නේ? මොකද කියන්නේ? රොම්බසේ. මේකට මොකද්ද කියන්නේ? රොම්බසේ. මොකක්ද කියන්නේ? මේකට කියන්නේ? ට්‍රපීසියම්. right? අර කලින් එකට කියන්නේ රොම්බසේ. පිටිපත් කෑල්ල වගේ තියෙන. සමාන්තර පාද දෙකක් එක්ක සමාන්තර පාද දෙකක්ම
සමාන්තර පාද දෙකක් එක අනිත් පාද වෙන් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ එකකට තමයි මොකද්ද? ත්‍රිපීසියම කියලා කියන්නේ. හරි? මේක මේ රොම්බසයක්. හරි? රොම්බසය මේ ඇද වෙලා තියෙන්නේ. හරිද? විකර්ණ දෙකයි තියෙන්නේ රොම්බසයකට. සමචතුරස්‍රයකට තමයි විකර්ණ හතරක් තියෙන්නේ. හරි? යාර විකර්ණ දෙකයි තියෙන්නේ. හරි මම මේ පාඩම අර වර්ගඵලය පාඩම කරනකොට කියලා දෙන්න. හරිද? ඒකේ ටිකක් ඉගෙන ගන්න ඕන. මොකද මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට හම්බෙන්නේ නැති නේද? හෝම්වර්ක් පේපර් හරි නැහැ. ක්ලාස් පේපර් එකකදී හම්බුණා. මොනවද? සමමිතික අක්ෂර. වෘත්තයේ කොහොමද ත්‍රිමේදී සමදීපාද සම විෂම පාද සමපාද සමදීපාද ත්‍රිකෝණවල කොහොමද තියෙන්නේ කියලා. හරිද? ඔන්න හරි. හරි ඒකේ පාඩමෙදි කරමු. මම මේ අමතර දැන ගැනීමක් සඳහා ඒ කිව්වේ මේ තියෙන්නේ ඍජු සමචතුරස්‍ර. දැන් බැලුවාම පේනවනේ මේ තියෙන සමචතුරස්‍ර කියලා. මේ තියෙන සමචතුරස්‍රය නේ. දිගයි පළලයි සමානයි මේක. දිගයි පළලයි සමානයි මේ හැම එකේම. මේ කියන්නේ මේ දීලා තියෙන සමචතුරස්‍ර. එහෙනම් අපිට ආයි අමුතුවෙන් පැනික් වෙන්න දෙයක් නැහැ. මේකේ අනිත් ඒවාත් තියෙනවද නැද්ද මෙහෙම කියලා. ඒ කියන්නේ මේකේ අනිත් ඒවාත් තියෙන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙහෙම එකක්. මේ සමචතුරස්‍ර දෙකක් එකතු වුණොත් හැදෙන්නේ මොකද? මෙන්න මේ අතර දිග අතර මේ අතර හරි. මේ සමචතුරස්‍ර දෙකක් හැදුනොත් එකතු වුණොත් හැදෙන්නේ මොකද? මේ හැදිලා තියෙන්නේ මොකද්ද මේ? කළු පාටේ. ඍජුකෝණාශ්‍ර. කොනාස්යක් නේද? එහෙනම් මේක ඇතුළේ ත්‍රිකෝණාශ්‍රයක් තියෙන්න පුළුවන්. හරිද? හැබැයි අපිට කියන්නේ සමචතුරස්‍ර ගාන හොයන්න කියලා. නේ? සමචතුරස්‍ර ගාන විතරක් හොයන්න කියලා කියන්නේ. දැන් ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. නේද? ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. එහෙනම් අපිට කියන එක විතරක් අපි හොයලා දීලා දෙමු. දැන් මෙයා ඉල්ලන්නේ සමචතුරස්‍ර විතරක් නම් අපිට කිසි දෙයක් ගැන හිතන්න එපා නේද? අර සර්වර් වගේ පැනික් වෙන්න යන්න එපා. ඔයාලා ඉල්ලන දේ විතරක් දෙන්න. හරි? රයිට්? ඉල්ලන දේ විතරක් දෙන්න. මෙන්න මේ වගේ එකක් ආවහම කරන්නේ මොකද්ද? මේක අංක ගන්නවා. සමචතුරස්‍ර අංක කරනවා. දෙපැත්තට අංක කරගන්නවා. මේ පැත්තට 5යි මේ පැත්තට 5යි. පහේ පහේ සමචතුරස්‍රයක් තියෙනවා. නේද? එහෙනම් මෙන්න මේක අංක කරගන්න. කරලා ඉවරලා මොකද්ද කරන්නේ? මේ හරස් අතට ಗುಣ කරන්න. හරස් අතට ಗುಣ කරන්න. මෙයාට කවුරුවත් නැහැ. එහෙනම් එයා එකෙන්ම තමයි ಗುಣ වෙන්නේ. කවුරුත් නැහැ එයාට ಗುಣ කරන්න. එයා එකෙන්ම තමයි ಗುಣ වෙන්නේ. නේද? 5 වරක් 5 ගියද 25යි. 4 වරක් 4 16යි. 3 වරක් 3 9යි. 2 වරක් 2 4යි. මෙයාගේ 1යි. දැන් මේ ටික එකතු කරාම කීයද? 16යි 9යි 25යි 50යි 54යි 55ක් තියෙනවා. ඒ කියන්නේ මේකේ සමචතුරස්‍ර වරද්ද ගන්න එපා. සමචතුරස්‍ර 55ක් තියෙනවා. සමචතුරස්‍ර 55ක් තියෙනවා. හරිද? සමචතුරස්‍ර 55ක් තියෙනවා. right. එහෙනම් මට ඔන්න දැන් හදන ක්‍රමය මොකද්ද? අංක කරා හරස් අතර ගුණ කරා. මට දැන් මෙන්න මේකේ හදන්න. කීයක් තියෙනවද කියලා කියන්න. මොකද? මෙන්න මේකේ. මෙන්න මේකේ කීයක් තියෙනවද? මම ඔයාලට ලේසි වෙන අංක කරලා දෙන්න. මේ පැත්තට 6යි මේ පැත්තට 4යි තියෙන්නේ. මෙන්න මේක සමචතුරස්‍ර කීයක් තියෙනවද? ඔන්න ඔය රූපයේ සමචතුරස්‍ර කීයක් තියෙනවද? පොඩි දියරියක් තියුණා එකටක් ගාලා කියලා දුන්නා. ඔන්න දැන් ගණන් යන්නේ. හදන්න. විනාඩි දෙකෙන් උඩරින් try එකක් දෙන්න හදන්න විනාඩියේ. දෙක නෙවෙයි විනාඩියේ. තනිෂෝ ඔයාලට ඊයේ මේ SW web එකක් දැම්මේ නැහැ නේද මම? නෑ සර්. අද දෙන්න. ප්‍රින්සි කුමාරි කියන්නේ කවුද? දන්නේ නැහැ. share request එකක් RDB ප්‍රමුදි තනිෂා දෙන්නෙක්යි තත්සාරි තුනයි අනිත් අය ඔක්කොම දාන්න ඔක්කොම හදන්න ඕන 50 හැමෝම
කියන්නේ 50. 50යිලු බලමු. මොකද කරන්නේ? මේක වැඩි කරනවා මේක. 5 වැඩි කරනවා 3. 4 වැඩි කරනවා 2. 3 වැඩි කරනවා 1. මේ දෙක වැඩි කරන්න මොකක්වත් නැහැ. එහෙනම් ඒකට මුකුත් කරන්නේ නැහැ. නේද? මේක වැඩි කරන්න මුකුත් නැහැ. ඒකට එහෙනම් මුකුත් කරන්නේ නැහැ. බලමු. 6 වරක් 4 24යි. 5 වරක් 3 15යි. 4 වරක් 2 8යි. 3 වරක් 1 3. මේ දෙක එකතු කරාම කීයද? 24යි 15යි 39යි 42යි 8යි 50ක් එනවා උත්තරේට. හරි නේද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඕන විදිහකට ආවොත් එකතු කරන්න තේරෙනව නේද? මේ සෝරි මේ ඉසඳ ගන්න තේරෙනව නේද? මේ පැත්තට සමානව දැන් මෙතන මේකට මොකද්ද වෙන්නේ? දැන් මේ දෙක කාගෙන්ද ගුණ කරන්නේ? එහෙම හිතන්න එපා. හරිද? දෙකට ගුණ කරන්න කවුරුත් නැත්නම් එයා ගුණ කරන්නේ නැහැ. එයා නිකම්ම තියන්න. මේ 3 එකෙන් ගුණ වෙන්නේ. ඊට පස්සේ ආයේ මේ පැත්තේ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ තව එහාට. එහෙනම් දෙක එහෙමමයි. හරිද? right? හරි. මෙන්න හදපු විදියේ තියෙනවා කලින් කරපු එක. මෙන්න කෙටි ක්‍රමය. ඔන්න මේකටත් දැන් මම කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ත්‍රිකෝණ වලටත් කියලා දුන්නා. මෙන්න මේකට කෙටි ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද? n වාරයක් n ධන 1 වාරයක් 2යි n ධන 1 බෙදීම 6 කියලා ගන්න. ඔය 6 කියන එක පොදු වගයක්. බලමු මේක හදලා. මුළු පද ගන්න කීයද? මුළු පද ගන්න කීයද? පද ගන්න කියන්නේ සමචතුරස්‍ර ගන්න කීයද? එක පැත්තකට තියෙන කීයද? මේක බෑ මේක හත් මේ පැත්තේ තව දෙයක් එකතු වෙන්න ඕන. මේක 4යි නේ. 5යි 6යි. ඔන්න ඔය විදිහට තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ හදන්න පුළුවන් මේ සූත්‍රයට දාලා හදන්න පුළුවන් වෙන්නේ පේලිහා තීරු ගන්න සමාන අවස්ථාවක් එනකොට විතරයි. හරිද? පේලිහා තීරු ගන්න සමාන අවස්ථාවක් එනකොට මේක හතරෙන් ඉවරලා තියුනේ. හරිද? පේලිහා තීරු ගණන සමාන අවස්ථාවකදී විතරයි මෙන්න මේ කියන සූත්‍රයට දාන්න පුළුවන්. පේලිහා තීරු ගන්න සමාන අවස්ථාවකදී පමණයි. හරිද? නැත්නම් අර මෙන්න මේක මෙහෙට යන්නේ. right? පේලිහා තීරු ගන්න සමාන අවස්ථාවකදී ඔන්න ඒ කියන සූත්‍රයට දාපි බලමු 6 6 1 කීයක් තියෙනවද? right? මොකද්ද මෙයා සූත්‍රය දීලා තියෙන්නේ? 2යි sorry n බෙදීම 6 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අන්තිමට අපි 6න් බෙදුවා. n කියන්නේ කීයද එතකොට 6. 6 වැඩි කරන්න ඕනලු n ධන 1 7. ආයි කියනවා 2යි 6 වරක් 2 12 ධන 1. right? ඒ කියන්නේ 13. බෙදන්න කියනවා 6. 6ට 6 කැපුණා. 13 වරක් 7 කීයද? 70යි 91යි. නේද? මෙන්න මේකේ ත්‍රිකෝණ 91ක් තියෙනවා. හරස් අතර ගුණ කරලා බලන්න 91 එනවද කියලා. අපි අර කලින් එක ගත්තේ 5 5 එක. ඒකේ 51 55 නේද ආවේ. බලමු ඒකත් එනවද කියලා. n වාරයක් n ධන 1 වාරයක් 2යි 10යි ධන 1 11යි. බෙදන්න කියනවා 6. මේ 6ට මේ 6 කපන්න පුළුවන්. එහෙනම් 5 වරක් 11 කීයක් එනවද? 55. දැක්කද? ටක් ගාලා ගන්න පුළුවන් අපිට. අර විදිහට ಗುಣ කර කර එකතු කර කර ඉන්න ඕනේ නැහැ. නේද? ಗುಣ කර කර එකතු කර කර ඉන්න අවශ්‍ය නැහැ. ක්ෂණිකව උත්තරේ ගන්න පුළුවන්. හරිද? right. ඔයාලට ඔන්න ඔය ක්‍රම සූත්‍ර කියන ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ගොඩාක් වෙලාව ඉතුරු වෙනවා. හරිද? ගොඩාක් වෙලාව කියන දේ ඉතුරු වෙනවා. මේ කලින් දැනගෙන හිටියේ නැනේ මේ සූත්‍ර නේද? මේ සූත්‍රේ කලින් දැනගෙන හිටියේ නැනේ. ඔන්න අද ඉගෙන ගත්තා. එහෙනම් මේ සූත්‍රේ භාවිතා කරන්න. නිකන් අද ඉගෙනගෙන අද විතරක් ඉවර කරලා දාන්න එපා. හරිද? right. එහෙනම් මට කියන්න 8 ජාලය. 8යි මේ පැත්තට 8යි. තියෙන සමචතුරස්‍ර. සමචතුරස්‍ර වලින් මේක හැදිලා තියෙන සමචතුරස්‍ර වලින්. හරිද? සම්පූර්ණ ජාලයම හැදිලා තියෙන සමචතුරස්‍ර වලින් 8යි 8යි තියෙන්නේ. සමචතුරස්‍ර කීයක් තියෙනවද? මුළු සමචතුරස්‍ර ගන්න කීයක් තියෙනවද? 8යි 8යි. හතරයි. 4යි. 204යි. 8 වරක් 7 56යි. ඊට පස්සේ ආයි 8 වරක් 2 16යි 17යි. 56 17න් වැඩි කරලා බෙදන්න 6යි.
එතකොට එනවා කීයක්ද 204ක් උත්තර හරි හොඳයි ඊට පස්සේ මෙන්න ඔයාලට ගණන් ටිකක් තියෙනවා හදන්න තනියෙන් ටක් ගාලා හදන්න රූපයේ ඇති සමචතුරස්‍ර ගන්න සොයන්න ගැටලු අංක 1 මේ කීයක් තියෙනවද මේක හොයන්න බෑ ওই සූත්‍රයට දාලා මොකද්ද ඇයි මේකේ පේන හා තීරු ගන්න අසමානයි right ඒ හින්දා හරි මේක හදන්න දැන් Galaxy 20 20යි කියලා කියනවා. හොඳයි. හරි. සමචතුරස්‍ර කීයක් තියෙනවද එතකොට මේකේ? මෙන්න තියෙනවා 20ක් තියෙනවා. හරිද? ආන්සර් එක බලන්න එපා. හරිද? ඔයාලා කලින් දුන්නා කියලා. කලින් බලලා පේපර් එක හදපු මේක. කලින් නෝට් එක බලපුවා අය හොඳයි. ප්‍රශ්නයක් නැහැ. දැන් බලන අය පල්ලෙහා මෙහෙම කරලා කියලා බලලා ඉතියි කියලා දාන්න එපා. right? මේකේ කීයද? අන්න එක පෙන්නුනේ. මේක කීය? 1 2 3 4යි 5යි මේ පැත්තට 3යි. alright 8යි 23යි. මේක කීයද? සමචතුරස්‍ර ගැටළු අංක 2. රූපේ ඇති සමචතුරස්‍ර ගන්න කිව්ද 20 හිතෙන් එකතු කරන්න ලියලිය ඉන්න තෝ 15 5 මේ කීයද 5 වරක් 15යි දෙවරක් 4 8යි කියන්නේ 15යි 8යි 23යි ඒක තුන් වරක් එක 3යි කියන්නේ 26යි නේ හිතින් හදන්නේ ඔය ඒ ගන්න පුරුදු වෙන්න ලියලිය ඉන්න තෝ right මේකේ මෙන්න මේක සමචතුරස්‍ර කීයක් තියෙනවද බිනරි ගිය සතියේ දීපු හෝම්වර්ක් එක කරලා එව්වේ ළමයි 10ක් විතර. හරිද? එයාලට තියෙන ප්‍රශ්න මොනවද වැරදි මොනවද කියලා හොයාගත්තා. අනිත් අය කරලා එව්වේ නැහැ. ඒක ඉතින් කරන් දෙන්න. ඒ ඔබට ඔක්කොම බලලා කියලා ඇති කර මේ එන උත්තර ගන්න කීයද කියලා. හරිද? 11ක් තියෙනවා. හොඳයි. මෙන්න මේකේ සමචතුරස්‍ර කීයක් තියෙනවද? දැන් ඔය වගේ එකක් දුන්නා එකපාරට මොකද්ද වෙන්න එපා කියන්නේ? පැනික් වෙන්න එපා. හරිද? මොකද්ද වෙ තියෙන්නේ? හරි ලේසියි. ඔක දැක්ක ගමන් තේරෙනවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. කීයක් තියෙනවද මේ රූපයේ සමචතුරස්‍ර? කීයද මැද තියෙනවා 3 3 සමචතුරස්‍රය මේටි 3 3 සමචතුරස්‍රයක් තියෙන නේ අර අපි සූත්‍රය දාලා හදන්න පුළුවන් නැත්නම් මේක පොඩි එකක් ඉන්න මේ 3 වරක් 3 9යි දෙවරක් 2 4යි 9 10 14යි 15 16 17 18 මේ වටේ හතරත් එක්ක 18යි නේද ඒ විදිහට ගන්න රයිට් මේටි 3 වරක් 3 9යි දෙවරක් 2 4යි 1යි 14යි මේ වටේ තියෙන සමචතුරස්‍ර හතරත් එක්ක 18යි හරිද ඒ වගේ අර ත්‍රිකෝණ වල කරාම වගේ මේ තියරි ඒ තැනට අදාළ ඒවාට වෙන් කරලා අරගත්තා. ඊටු ටික වෙනම එකතු කරා. හරිද? මෙන්න මේකේ. මෙන්න මේ රූපේ සමචතුරස්‍ර කීයක් තියෙනවද? මෙන්න මේදී ඇති රූපේ සමචතුරස්‍ර කීයක් තියෙනවද? මොකද මේක කරන්න පුළුවන්? මේ එකක් අංගකට කරන බලන්න 2යි දෙවරක් 2 4යි මේ 1යි 5යි. කියන්නේ මෙන්න මේක නිකන් බැලුවොත් එන්නේ 1යි 2යි 3යි 4යි මේ පිටේ ලොකු කොටුවයි
සමචතුරස්‍රය 5යි. එහෙනම් මේ වගේ තුනක් මේ ඒකම ලොකු කර කරගෙන ගිහිල්ලා තියෙන්නේ නේද? මේකම තමයි ටිකක් ලොකු කරලා තියෙන්නේ. ඒකම තමයි තව ටිකක් ලොකු කරලා තියෙන්නේ. එහෙනම් 5 10 15. සමචතුරස්‍ර 15යි තියෙන්නේ. හරිද? තර්ක කරන්නයි කියුනේ. පොඩ්ඩක් තර්ක කරලා හදන්න ඒ හින්දා. right. හොඳයි 15යි එන්නේ මේ තියෙන්නේ ඔන්න හදපු විදිය. ඊළඟට අපිට එන ඕන්න ඍජු කෝණාශ්‍ර ගණන සෙවීම කියලා කියනවා. දැන් මේ රූපේ දීලා තියෙන්නේ මොනවද? දැන් අපිට කලින් රූපේ දීලා තියුණා වගේ නෙවෙයි මේ රූපේ දීලා තියෙන්නේ කොහමද? ඍජු කෝණාශ්‍රමනේ දීලා තියෙන්නේ. ඍජු කෝණාශ්‍රමනේ දීලා තියෙන්නේ. කැම් එක හෙල්ලනවා ගණන් ගන්න එපා. ඍජු කෝණාශ්‍රමනේද දීලා තියෙන්නේ. ඔව්. කලින් එකේ තියුණ මොනවද? රූපේ තියෙන සමචතුරස්‍ර. මේකේ දීලා තියෙන්නේ මොනවද? ඍජු කෝණාශ්‍ර. නේද? මේකේ දීලා තියෙන්නේ ඍජු කෝණාශ්‍ර. ඒ කියන්නේ අපිට එතකොට දෙන රූපේ හරියට මොකද්ද කියලා බලන්න වෙනව නේද? මොකද්ද මේ කියලා රූපේ බලන්න වෙනව නේද? වෙනවද නැද්ද? මොකද්ද මේ රූපේ කියලා බලන්න වෙනව නේද? වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් අපිට ඉස්සෙල්ලම කරන්න වෙන්නේ දෙන ලද රූපය කුමක්දයි මුලින්ම හඳුනා ගන්න ඕන. මේ දීලා තියෙන සමචතුරස්‍රද ඍජු කෝණාශ්‍රද කියලා. ඔයාලගේ ඇහැට දැක්කම පේනවනේ මේ දිගයි පළලයි සමානයි කියලා මේකේ. මේ කාටවත් මේක මේ දැන් මේ දීපු එක පේන්නේ නැහැ මේ දීලා තියෙන සමචතුරස්‍ර කියලා කාටවත් පේන්නේ නැහැ නේද? මේ දීලා තියෙන ඍජු කෝණාශ්‍ර කියලා තේරෙනවනේ. බැලුවාම මේකේ දිග සහ පළල කියන එක දෙකක් තියෙන කියලා. අන්න ඒ වගේ හඳුනා ගැනීම මුලදී කරන්න ඕන. හරිද? මේ හඳුනා ගැනීම මත තමයි තීරණය වෙන්නේ මේක හදන ක්‍රමය. ඒක බැරි වුණොත් හදන්න බෑ. හරිද? ඒක බැරි වුණොත් හදන්න බෑ. right හරි. මේකෙදි කියනවා මේ තියෙන ඍජු කෝණ දැන් අපි ඉස්සෙල්ලා ගත්ත සමචතුරස්‍ර. දීලා තියෙන රූපේ සමචතුරස්‍ර තියුනේ හොයන්නේ අර විදියට. right මෙන්න මේකෙදි කියනවා මේ රූපේ මුළු කොටු ගන්න තමයිලු ඍජු කෝණාශ්‍ර ගන්න වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ හේතුව හින්දා. මොකද්ද? දැන් මෙන්න මේ දීලා තියෙන රූපේ මෙන්න මේ අතර සමචතුරස්‍ර දෙක එකතු කරාම හැදෙන්නේ ඍජු කෝණාශ්‍ර දෙක එකතු කරාම හැදෙන්නේ නැහැ සමචතුරස්‍රය. right? එක්ක මේ අතර තියෙන මේ අතර දෙකක් එකතු කරාම දිග අතරත් එකතු කරාම මොනවද හැදෙන්නේ නැහැ. මොකද හැදෙන්නේ නැත්තේ? සමචතුරස්‍රයක් හැදෙන්නේ නැහැ. මේ දින රූපේ දීලා දින ආකාරයට හැදෙන්නේ නැහැ. මේ හතරක් එකතු කරා හැදෙන්නේ නැහැ. නේද? හතරක් එකතු කරත් හැදෙන්නේ නැහැ. right? මේ හැදෙන්නේ නැහැ. ඒක තමයි ඔය කියන්නේ. ඍජු කෝණාශ්‍ර නම් දීලා තියෙන්නේ මේ රූපය. දැන් මේ දීලා තියෙන රූපේ ඍජු කෝණාශ්‍රනේ. දීලා තියෙනවා නම් මේ දීලා තියෙන මුළු ඍජු කෝණාශ්‍ර ගන්න මුළු කොටු ගන්නට සමානයි. මම කිව්වේ මුළු කොටු ගන්න කියලා කියන්නේ මොනවද? ඍජු කෝණාශ්‍ර සහ සමචතුරස්‍ර කියන දෙකේම එකතුව. හරිද? මුළු කොටු කියලා කියන්නේ මුළු කොටු. මුළු කොටු ගන්න කියලා කියන්නේ මොනවද? ඍජු කෝණාශ්‍ර දාන සමචතුරස්‍ර. හරිද? ඍජු කෝණාශ්‍රය සමචතුරස්‍රය අන්න කියන දෙකේම එකතුවට තමයි මුළු කොටු ගන්න කියලා කියන්නේ. දැන් මෙතන කියනවා මුළු කොටු ගන්න ඍජු කෝණාශ්‍ර ගන්න සමානයි. අපි දැන් දන්නේ මොකද්ද? සමචතුරස්‍රත් එකතු වුණොත් තමයි ඍජු කෝණාශ්‍රයට මුළු කොටු ගන්න හොයන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතෙන්දි කියනවා මෙයා මුළු කොටු ගන්න සමානයිලු කෙලින්ම ඍජු කෝණාශ්‍ර ගන්න. මෙයා ඉන්නේ නැහැ. ඒ කියන්නේ දීලා තියෙන රූපේ හැදිලා තියෙන ඍජු කෝණාශ්‍ර වලින් නම් ඒ ඍජු කෝණාශ්‍ර ගන්න මුළු කොටු ගන්නට සමානයි. හරිද? ඔන්න ඔක තමයි මේ කියන්නේ. right. මෙන්න මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න කියලා කිව්වා. ඒක ඔයාලට ගාණක් විදියට දෙන්න මම දැන් කියලා දෙන්න කොහොමද ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්නේ කියලා. හරිද? මේ තියෙන සමචතුරස්‍ර ගන්න මුළු කොටු ගන්න කියන්නේ සමචතුරස්‍ර ගන්න ඍජු කෝණාශ්‍ර ගන්න එකතුව. මම අර ඉස්සෙල්ලා කිව්වේ සමචතුරස්‍ර දුන්නොත් ඒකේ දීලා තියෙන රූපේ සමචතුරස්‍ර නම් පමණයි. දීලා තියෙන මේ උදාහරණේ දීලා තියෙන රූපේ මොකද මේ දීලා තියෙන සමචතුරස්‍ර විතරයි. අර පහේ පහේ එක. හැබැයි ඒක ඇතුලේ ඍජු කෝණාශ්‍රත් තියුණා නේද? මම ඒකෙත් කොහේවත් කිව්වේ නැහැ මුළු කොටු ගන්න හොයන කතාව. මම කිව්වේ හැමදේම ඍජු කෝණාශ්‍ර සමචතුරස්‍ර විතරක් හොයන්න. right? සමචතුරස්‍ර විතරක් හොයන්න. මම මේ කියන්න තව තියෙන ඉස්සරහට ඍජු කෝණාශ්‍ර හොයන විදිය කියලා. මෙන්න මේ රූපයේ දී ඇති ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න කියලා කියනවා. හරිද?
ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න කියලා කියනවා. මම දැන් ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න යන්නේ. හරිද? මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍ර. right? ඍජු කෝණාශ්‍ර ගන්න හොයනකොටත් මොකද්ද කරන්නේ? අංක කරනවා. ඍජු කෝණාශ්‍ර ගන්න හොයනකොට අංක කරනවා. අංක කරලා ಗುಣ කරනවද? ಗುಣ කරනවද? ಗುಣ කරන්නේ නැහැ. මේකෙදි කරන්නේ මොකද්ද? මේකෙදි කරන්නේ මොකද්ද? මේ අංක ටික පිළිවෙලට එකතු කරනවා. මොකද කරන්නේ? මේ අංක ටික පිළිවෙලට එකතු කරනවා. ඔයදි මෙන්න මේ 1 2 3 විදියට ආකාරයට එකතු කරනවා. 1 2 3 4. මේක හතරනේ. ඒ හරිද? ඒ ආකාරයට එකතු කරනවා. කොහොමද 1 2 3 4 එකතුව කීයද? මම ඔයාලට මුලින් සූත්‍රයක් කියලා දුන්නා. මොකද්ද? අර n සමානයි sorry මේ n සමානයි n වාරයක් a ධන l බෙදීම 2. මේකට මොනම අනුඝාත පද සංඛ්‍යා ශ්‍රේණියක පද ගණනේ එකතුව හොයන්න පුළුවන්. නේ? මේ 1 2 3 4 අනුඝාත සංඛ්‍යා. මේ ටික එකතුව හොයන්න පුළුවන් ඔය සූත්‍රය. එහෙම නැත්නම් මොකද කරන්න කිව්වේ? එකෙන් පටන්ගෙන නම් අනුඝාත සංඛ්‍යා නම් තියෙන්නේ. එකෙන් පටන්ගෙන අනුඝාත සංඛ්‍යා තියෙන 1 2 3 4 විදියට නම් තියෙන්නේ. දෙලා තියෙන අවසාන ඉලක්කම ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන්. කීයද 5න් වැඩි කරන්න බෙදන්න 2. අරකම තමයි මේ. හරිද? a ධන l මේ a ආරම්භක පදය l අවසාන පදය කියලා කියනවා. මොකද අවසාන පදය කියන්නේ 4. මේකේ ආරම්භක පදේ 5. n කියන පද ගණන 1 2 3 4 පද ගණන. වැඩි කරනවා a ධන l වලින් 5න් බෙදන්න 2. අර සූත්‍රෙම තමයි මේ කෙටි විදියට කිව්වේ මම. හරිද? මොකද අවසාන පදේ ඊට වඩා එකක් වැඩිකින් වැඩි කරන්න 2කින් බෙදන්න. කීයද? 10ක් එනවා. එන්න මේ පැත්තට 10යි. මේ පැත්තට එහෙනම් මේ පැත්තට 10යි. ආවයින් පස්සේ මේ දෙක තමයි ගුණ කරන්නේ. හරස් අතර. මේ දෙක තමයි මෙන්න මේ අතර ගුණ කිරීමක් සිදු කරන්නේ. එතකොට එනවා මෙන්න මේකේ තියෙන සියලුම ඍජු කෝණාශ්‍රවල. එහෙම නැත්නම් මුළු කොටු ගණන. ඍජු කෝණාශ්‍රය එහෙම නැත්නම් මුළු කොටු ගණනේ එකතුව කීයක් එනවද කියලා. කීයක් එනවද? 100ක් එනවා. හරි. දැන් ඔයාලා මේ දින රූපේ. ඔන්න ඔයාලට උදාහරණ දීලා තියෙන රූපේ කීයක් තියෙනවද කියලා හදන්න. මෙන්න මේකනේ දීලා තියෙන්නේ. මෙන්න මේ රූපය දීලා තියෙන්නේ. මේකේ කීයක් තියෙනවද කියලා හදන්න. මේ දීලා තියෙන රූපේ ඍජු කෝණාශ්‍රවල ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද? දහ 8ක් තියෙනවා. නේද? 18ක් තියෙනවා. right? හොඳයි. මෙන්න මේකේ මේ රූපේ ඍජු කෝණාශ්‍ර ගන්න කීයද? 4 4 එකක්. හැදුවනේ අපි. කීයද? 4 4 එකක් 100. නේ? හැදුවනේ. මෙන්න ඒකටම දෙවන ක්‍රමයක් කියලා කියලා තියෙනවා. මොකක්ද ඒකේ? ඝන සංඛ්‍යා ටික අරගෙන. මේ විදිහට අංක කරා. 1 ඝනය, ධන 2 ඝනය, ධන 3 ඝනය. කීයද? 1 ඝනය 1යි, 2 ඝනය 8යි, 3 ඝනය කීයද? 27යි. ඔන්න ඔය ටික එකතු කරාම එනවලු උත්තරේ කීයක් එනවා කියලාද කියන්නේ? මෙයාගෙන 100. මෙයාගේ එතකොට 3 3 9 9 3 27යි. ඔව්. වැඩි සංඛ්‍යාවෙන් වැඩි වෙන්න මෙතන මේ දෙවන ක්‍රමයේ දීලා තියෙන්නේ මොනකටද? මේකේ විදියට දෙවන ක්‍රමයේ දීලා තියෙන්නේ මොකටද? අර කලින් කියපු එක. අර මම සූත්‍රයක් කියලා දුන්නේ. මොකද්ද? පේලිහා තීරු ගන්න සමාන විකදී. ඒ වගේ අවස්ථාවකදී තමයි මෙන්න මේ කියන කතාව දාන්න පුළුවන්. නැත්නම් යන්න ඕනේ මෙන්න මේ ක්‍රමයේ මතක තියාගත්තා නම් ඇති. මොකද්ද? එකතු කිරීමේ ක්‍රම. හරිද? එහෙම නැත්නම් ওই සමාන අවස්ථාවට හරිද? සමාන අවස්ථාවට මෙන්න මේ ක්‍රමයේ භාවිත කරන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ තියෙන ඝණයන් කියන අගය. මේ පැත්තට තියුණොත් 3ක්. right? මේකේ කීයක් තියෙනවද? 6යි. 6 වරක් 6 36ක් තියෙනවා. නේ? 36ක් වෙන්න ඕන අපි සාමාන්‍ය ක්‍රමයට දන්නවා 36ක් තියෙනවා. 6 වරක් 6 36යි. නැත්නම් මේකේ 1 ඝණය, ධන 2 ඝණය, ධන 3 ඝණය. right? 1 ඝණය 1යි. 2 ඝණය 8යි. 3 ඝණය 27යි. මේ ටික උන එකතු කරාම කීයක් එනවද? 27යි 28යි 8යි 36ක් එනවා.
මේ විදිහට එකතු කරලා ගුණ කරන්නත් පුළුවන්. නැත්තම් පේලි තීරු ගන්න සමාන අවස්ථාවේදී ඒම සංඛ්‍යාවල අගයක් ගණයන් වල එකතුව අරගෙන ඒ ටික හදන්නත් පුළුවන්. ඔය කැමති ක්‍රම දෙකෙන් එකක් භාවිත කරන්න පුළුවන්. හැබැයි මේ දෙවෙනි ක්‍රමේ තියෙන්නේ මොකද්ද? අර කලින් කියලා දුන්න සූත්‍රයක වගේ පේලි හා තීරු ගන්න සමාන අවස්ථාවකදී පමණයි ඔබ භාවිත කරන්න පුළුවන් වෙන්නේ. right? මෙන්න ඊළඟට එනවා මොකද්ද? ඍජු කෝණාශ්‍ර ගන්න සෙවීම. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ඍජු කෝණාශ්‍ර ගන්න සෙවීම. ඊට කලින් දැන් ඍජු කෝණාශ්‍ර ගන්න හෙව්වනේ. දැන් මෙන්න මේකේ ඍජු කෝණාශ්‍ර ගන්න 30ක් තියෙනවද කියන්නේ එහෙනම් මට? මෙන්න මේ රූපේ පහේ රූපයක් තියෙන්නේ. ඕකේ ඍජු කෝණාශ්‍ර ගන්න කීයක් තියෙනවද කියන්නේ? ටක් ගාලා කියන්න පුළුවන්ද? මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර ගන්න අනෙක් මට කියන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? 225. කොහොමද ගත්තේ? පාලසර පාලා කියලා අරගෙන නේ. එහෙමනේ ගත්තේ. නේද? පාලසර පාලා කියලා එහෙම ගන්න නම් මම දැන් කිව්වා. හරිද? ඔය වරද්දගෙන තියන්නේ ඒක. ඒ කියපු දේ හරියට බලලා නැහැ. මේකේ දීලා තියෙන්නේ මොනවද? මේ රූපේ දීලා තියෙන්නේ මොනවද? රූපේ දී ඇති ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න කියලා තියෙන්නේ. හැබැයි මේ රූපේ දීලා තියෙන්නේ මොනවයින් හැදිලාද? මොනවයින්ද මේ හැදිලා සමචතුරස්‍ර. සමචතුරස්‍ර වලින් නේද හැදිලා තියෙන්නේ? සමචතුරස්‍ර වලින් හැදුනා නම් ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න කිව්වොත් අපි සාමාන්‍ය ඍජු කෝණාශ්‍ර ගන්න සෙවීමේ ක්‍රමයට ගිහලා හදන්න පුළුවන්ද මේක? බෑනේ. නේද? සාමාන්‍ය ඍජු කෝණාශ්‍ර සෙවීමේ එහෙනම් මේ දීලා තියෙන 5යි කියන එක ඔක්කොම දීලා තියෙනවා ඍජු කෝණාශ්‍ර විදියට. මේ දීලා තියෙන සමචතුරස්‍ර. දීලා තියෙන රූපයත් ඍජු කෝණාශ්‍ර වලින්ම නම් හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට ඔය මොකද්ද සංඛ්‍යා ටික දෙපැත්තට එකතු කරා ඒ දෙකේ ගුණිතයක් ගත්තා. එහෙම කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි කියන්නේ මේ දීලා තියෙන සමචතුරස්‍ර. මේ සමචතුරස්‍ර කියන ගොඩේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා තමයි අපි වෙන් කරගන්න ඕනේ. right? කීයක් තියෙනවද කියලා තමයි වෙන් කරගන්න ඕනේ. මේකෙදි මෙහෙම දෙයක් කරනවා. මොකද මුළු කොටු ගන්න සෙවීම. දැන් මේ තියෙන මුළු කොටු ගන්න සෙවීම කියන්නේ කියන්නේ දීලා තියෙන මේ ඍජු කෝණාශ්‍රයක් නම් ඒකේ තියෙන මුළු කොටු ගන්න ඍජු කෝණාශ්‍රයක තියෙන කොටු ගන්නට සමානයි. ඍජු කෝණාශ්‍ර ගන්නට සමානයි. මුළු කොටු ගන්න සමානයි ඍජු කෝණාශ්‍ර ගන්නට. මෙන්න මෙතෙන්දි කිව්වනේ. මෙලි මුළු කොටු ගන්න සමානයි ඍජු කෝණාශ්‍ර ගන්නට. මෙන්න මේ තියෙන්නේ. ඔය දැන් කියපේ. මේකේ සමචතුරස්‍ර ඍජු කෝණාශ්‍රය කියන දෙකම එකතුවක් තියෙනවා මේ මුළු කොටු වල. මේක ඇතුලේ සමචතුරස්‍ර ඍජු කෝණාශ්‍ර කියන දෙකේම එකතුවක් තියෙනවා. එහෙනම් අපෙන් ඍජු කෝණාශ්‍ර විතරක් ඇහුවොත් අපි මේ මුළු කොටු ගන්න හොයාගෙන ඒකෙන් සමචතුරස්‍ර ගන්න අඩු කරන්න වෙනවා. මොකද කරන්න ඕන මුළු කොටු ගන්න හොයාගෙන සමචතුරස්‍ර ගන්න අඩු කරන්න. එහෙනම් මෙන්න මේ සූත්‍රය අනුව ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න පුළුවන් නේ. මේ සමචතුරස්‍ර ගන්න එහා පැත්තෙන් අඩු කරලා ඍජු කෝණාශ්‍ර වල උත්තරේ එන්නේ නේද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට හැදෙනවා. මේ විදිහට රතු පාටෙන් පෙන්නලා අනිත් දම් පාටෙන් පෙන්නපුවා සමචතුරස්‍ර. ඒතර අපි සමචතුරස්‍ර ගන්න ටික අයින් කරගන්නවා. එහෙම අයින් කරගත්තොත් තමයි මේකෙදී ඍජු කෝණාශ්‍ර ගණන් ටික හොයන්න පුළුවන්. හරිද? ඒ හින්දා අපිට මෙන්න මේකෙදි කරන්න වෙනවා. මෙන්න මේකෙදි කරන්න වෙනවා. මේකෙදි කරන්න වෙනවා මොකද්ද? මුළු කොටු ගන්න මුලින් හොයාගන්න. දීලා තියෙන්නේ සමචතුරස්‍ර වලින් හැදුන එකක් නම් දී ඇති රූපය සැදිලා තියෙන්නේ සමචතුරස්‍ර වලින් නම් නේ සමචතුරස්‍ර වලින් නම් දී ඇති රූපය හැදිලා තියෙන්නේ ඔයාලට දීලා තියෙන රූපය හැදිලා තියෙන සමචතුරස්‍ර වලින් නම් right දීලා තියෙන රූපය හැදිලා තියෙන සමචතුරස්‍ර වලින් නම් සමචතුරස්‍ර ඔය සමචතුරස්‍ර වලින් නම් හැදිලා තියෙන්නේ හැමතිස්සෙම මොකද කරන්නේ තියෙන්නේ දීලා තියෙන ඕන එකක් අංක කරගන්න දෙපැත්තට සමචතුරස්‍ර වල ඉස්සෙල්ලා ඍජු කෝණාශ්‍ර වල සමචතුරස්‍ර හොයන්න කියලා කිව්වොත් මොකද කරන්නේ පරස් අතර ගුණ කරා එහෙම නැත්නම් පහේ එකක් නිසා සූත්‍රයට දැම්මා අපිට මේක සමචතුරස්‍ර ගාන හොයාගන්න පුළුවන් මේ දීලා තියෙන ඍජු කෝණාශ්‍රම නම් මේ දැන් මෙතන නම් සමානව දී. ඒ කියන්නේ මේ සමචතුරස්‍ර. හිතන්නකෝ මේක ඍජු කෝණාශ්‍ර දුන්නා කියලා. එහෙනම් මොකද කරන්නේ?
පද පේලි එකතු කරගත්තා මේ පැත්තේ ලියාගත්තා මේ පද පේලි එකතු කරගත්තා ඒ දෙක ගුණ කරා. එහෙම ඍජු කෝණාශ්‍ර හොයන්න පුළුවන්. හැබැයි මේකේ මුළු කොටු ගණන හොයන්න කියලා කිව්වා. දීලා තියෙන ඍජු කෝණාශ්‍ර නම් මුළු කොටු ගන්න ඍජු කෝණාශ්‍ර ගන්න සමානයි කියලා කිව්වා. මම ඒ ගණන් තුනකින් ওই ටික කරනකොට පැහැදිලි වෙයි. හරිද? දැන් මේ කරන විදිය බලන්න. ඔළුවට දාගන්න මොකද්ද මම මේ කියන්නේ කියලා හරියටම. හරිද? කියන එක හොඳට අහගෙන ඉස්සෙල්ලා. මේ දීලා තියෙන්නේ සමචතුරස්‍රනේ. මේ දීලා තියෙන සමචතුරස්‍ර. මේ හැදිලා තියෙන සමචතුරස්‍ර වලින් මේ සමචතුරස්‍රය හැදිලා තියෙන්නේ. මේ හැදිලා තියෙන සමචතුරස්‍රයනේ. ඒ කියන්නේ මේ දීලා තියෙන සමචතුරස්‍ර වලින්. හැදිච්ච සමචතුරස්‍රය. රයිට්? මෙයා අහන්නේ මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර ගන්න. සමචතුරස්‍රයක් නම් ඒකේ ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න මොකද්ද අපි කරන්න කිව්වේ? මුළු කොටු ගානේ සමචතුරස්‍ර ගන්න අඩු කරගන්න. එහෙනම් අපිට මේකේ මුළු කොටු හොයා ගන්නත් වෙනවා. සමචතුරස්‍ර ටික හොයා ගන්නත් වෙනවා. ඒ දෙක හොයාගත්තොත් ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්න පුළුවන්. මොකද අපිට මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර ගන්න එකපාරට හොයන්න බෑ. ඇයි? දන්නේ නැහැ දැන් මේ වගේ මෙන්න මෙහෙම අර ඇඳලා තියෙන සතු පාට මෙතන එකක්. මෙතන ලොකු ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා. මෙතන දිග ඍජු කෝණාශ්‍රයක් හැදෙනවා. මෙතන තව ලොකු එකක් හැදෙනවා. මේ යට පේලියම එකතු කරාම හැදෙන්නේ මොකද මේ? මේ ඍජු කෝණාශ්‍රයක් හැදෙලා තියෙන්නේ. මේක දිග වැඩි පළල අඩුයි. නේද? එහෙනම් අපිට ගණන් කරගන්න බෑ වෙනම කීයද කීයක් කියලා. අපිට කරන්න පුළුවන් දේවල් මොකද්ද? මුළු කොට ගාන හොයාගන්න පුළුවන් සහ සමචතුරස්‍ර. දැන් අපි දන්නවා මේක සමචතුරස්‍ර ගාන කීයක් කියනවද කියලා. මේකේ මුළු කොට ගාන හොයන්නේ කොහොමද? අර ඍජු කෝණාශ්‍ර හොයන විදිහටම තමයි. කොහොමද? පද පේලිය ගත්තා, එකතුව ගත්තා. කීයක් එනවද? පද පේලිය එකතුව 5 6 30 30 දෙකෙන් විදවම් 15ක් එනවා. මේ පැත්තට 15ක් එනවා. එහෙනම් 15 15 කීයක් එනවද? 225ක් එනවා. මොනවද මුළු කොටු? මුළු කොටු 225ක් එනවා. ඕකේ සමචතුරස්‍ර ගාන. සමචතුරස්‍ර ගාන ඍජු කෝණාශ්‍ර තමයි මේ මුළු කොටු ගානට සමාන වෙන්නේ. දැන් අපෙන් අහන්නේ මෙන්න මේක. නේ? අපි ඒ කියන්නේ අනිත් පද දෙක හොයා ගන්න ඕන. 225 වන්න හොයාගත්තා. දැන් මේකේ තියෙන සමචතුරස්‍ර ගාන කීයද? මට කියන්නේ මේකේ තියෙන සමචතුරස්‍ර ගාන කීයද? සූත්‍රය දාලා හදන්න පුළුවන්. right? පේලි තීරු ගන්න සමාන එකක්. මේකේ තියෙන සමචතුරස්‍ර ගාන 55. 55. එහෙනම් අපිට ඍජු කෝණාශ්‍ර ගාන හොයන්න පුළුවන්ද බැරිද? මේ 225 මේ 55 අඩු කරා නම් අපිට එනවා ඍජු කෝණාශ්‍ර ගාන කීයක් එනවද? මේ ගාන එනව නේද? 170යි කියලා. right? 170යි කියලා ඍජු කෝණාශ්‍ර ගාන අපිට එනවා එහෙනම්. නේද? 170යි කියලා ඍජු කෝණාශ්‍ර ගාන අපිට හොයා ගන්න පුළුවන්. right? මෙන්න ගණන් ටිකක් දෙනවා. ඔය ගණන් ටිකෙන් තමයි ඔක අල්ලගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් හදන්න. කවුරුත් හදන්න නැතුව ඉන්න එපා. හරිද? හදන්න නැතුව ඉන්න එපා හදන්න. right පළවෙනි එක. එනවා. මේකේ හොයන්න කියන්නේ මේ පළවෙනි එක. සමචතුරස්‍ර ගන්න කීයද? දීලා තියෙන්නේ සමචතුරස්‍ර මේකේ. right? මේක දීලා තියෙන්නේ සමචතුරස්‍ර. හරිද? හරිද? මේක දීලා තියෙන්නේ සමචතුරස්‍ර. මේ රූපය සමචතුරස්‍ර වලින් හැදිච්ච රූපයක්. සමචතුරස්‍ර ගන්න කීයද කියලා අහනවා. right? දෙවෙනි එක මේ දෙවෙනි එක ඊළඟ එක. මේ දීලා තියෙන ඍජු කෝණාශ්‍රය. මේ මම මෙතන ලියන්න ඔයාලට සම කියලා. හරිද? මේ පැත්තේ මේකේ ඍජු කෝණාශ්‍රය දීලා තියෙන්නේ. පේන්නේ නැත්තම් මේ මොකද්ද කියලා පේන්නේ නැත්තම් මේ දීලා තියෙන ඒකින්ද මේ ලියන්නේ. right?
අපි ඉන්නේ මේ තම මේ ඍජු. එතනින්ම අයිනෙන්ම ලියනවා හරිද? ඍජු. මේ තම මේ ඍජු. මේක අහනවා මුළු කොටු ගන්න. මුළු කොටු ගන්න අහන්නේ. දෙවෙනි එකේ අහන්නේ මුළු කොටු ගන්න. මේ දෙවෙනි එක. right? තුන්වෙනි එක. සර් දෙවෙනි එකේ තියෙන ඍජු කෝණාශ්‍ර නේද? මේ හැදෙලා තියෙන ඍජු කෝණාශ්‍ර වලින් මේක සමචතුරාශ්‍ර වලින්. හරි මේක හැදෙලා තියෙන්නේ සමචතුරාශ්‍ර වලින්. මේක අහනවා මම මොකද මේ තුන්වෙනි එක මුළු කොටු ගන්න. මුළු කොටු ගන්න. right? මෙන්න ඊළඟ එක. හතර. මේක තියෙන්නේ මොනවද? සමචතුරාශ්‍ර තියෙන්නේ මේකේ. සමචතුරාශ්‍ර හොයන්නේ කොහොම මුළු කොටු ගන්න හොයන්නේ කොහොම? මේකෙත් මුළු කොටු ගන්න හොයන්නේ කොහොම? මේකේ මම කියනවා ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්නේ මේ හතරවෙනි එක. හොයන්නේ කියන්නේ ඍජු කෝණාශ්‍ර. right? ඍජු කෝණාශ්‍ර හොයන්න. මොනවද තියෙන්නේ ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා හොයලා කියන්න. right? පස්වෙනි එක. තේනවද? සර් කැම් එක එහාට කරන්නකෝ පේන්නේ නැහැ ඒක. මේක එතනින් ඉවරයි. මෙතනින් ඉවරයි. right? මේ මාජින් එකේ තියෙන්නේ. මාජින් එකේ තියෙන එතන ඉරක් තියෙන්නේ. හරිද? ඒ පැත්තට කොටු කීයක් තියෙන්නේ සර් 3යිද? හරස් හතර කොටු 3යි 15ට කොටු 6 දෙනවා. මේක මොනවද මේ ඍජු කෝණාශ්‍ර වලින් හැදලා තියෙන්නේ. අහන්නේ ඍජු කෝණාශ්‍ර කීයද කියලා. අහන්නේ ඍජු කෝණාශ්‍ර කීයද කියලා. right? පේනව නේද? දැන් මේක හෙල්ලුණා ඔය. right? පේනවනේ? හරි. right? ඔය ටික හදන්න විනාඩි 5ක් දෙන්න.
හැමෝම උත්තර දාන්න ඕන ප්‍රශ්න පහට අනිවාර්යෙන්. හැමෝම දාන්න ඕන. හරි. ප්‍රමුති දාලා අනිත් අයත් දාන්න. දැන් විනාඩි 5 ඉවරයි. විනාඩි 5 ඉවරයි. විනාඩි දාලා අනීෂ හරි 29ත් ඒවත් වෙනවද 71 ඒවා තත්සන් එකක් බෑ අනිත් ටිකක් දාන්න පහම දාන්න දැන් ඇති වෙලාව උමේෂා හේමාලි තුකුන් වාසනා යශාරා දැම්මනේ විනෝලි රුචිර සලිත සචින්ත යාලා මම දැම්ම සර් හරි දැම්ම දැක්කා නැති නම් පොඩ්ඩක් කියවගෙන යනවා කමන්නේ මදුෂි අපි එකක් දාන්න දෙවියොත් අයින් කළා දාන එකක් අයින් කියලා දැම්මා හරි කපාට 10 මිනිත් බැස්සට අංගලා අයින් වෙනවා අහනකොට අයින් වෙනවා මම දන්නේ ඒක නෝද කියලා ටිකක් කළා යනකොට හරි හරි මොකද පළවෙනි එකේ ඉඳන් හදාගෙන යා සර් එකට තිය ඇතට ඒ 29ක් ආයේ කොහොමද ඈ නෑ සර් මං අතන එක්වරක් එකෙන් වැඩි කරන්නේ නැතුව එක බිංදුවෙන් වැඩි කරලා තියෙනවා. බිංදුවෙන් වැඩි කරන්නේ කොහොමද? බිංදුව කියන එක මේක ඇත්තෙත් නෑ. පයින් ගහන්නේ පයින් හරිද? ඕනෝනේ වැඩි කරන්නේ. ඕනෝනේ වැඩි කරන්න බෑ හරි. අනේ තේරුණානේ වැඩේ. අයියා තේරුණානේ? ඔව් සර් මං අර මේ කොටු ටික වැඩ කරගෙන යද්දි අන්තිමට එක ඉතුරු වුණානේ. ඒ හින්දා එක මොකකින්වත් වැඩි කරන්නේ නැහැ කියලා මේ දාලා නැත්තේ. හරි එකකින් මොකකින්වත් වැඩි කරන්නේ එක බිංදුවෙන් වැඩි කරා කියමු. ඔයාලා එක බිංදුවෙන්ද වැඩි කරේ? ඔව් මං බිංදුවෙන් වැඩි කරේ. එක එකෙන්නේ වැඩි කරන්න ඕනේ. හරි. මෙතන වැඩි කරන්න පුළුවන්. මෙහෙම එකකින්මයි වැඩි වෙන්නේ. නේ? 4 16යි 9යි 25යි 4යි 29යි 30යි. නැත්නම් සූත්‍රයට දාලා මොකද්ද? 4 වාරයක් එන්නන එක 5 වාරයක් 2යි 8යි 1යි 9යි බෙදන්න 6යි. ඔය සූත්‍රනේ නේද? මේකනේ 3 වරක් 3යි 3 වරක් 2යි 2යි 1යි 2යි. ඊය දෙවරක් පහ 10යි 10 වරක් 2 30යි කියලා උත්තරේ එනවා. පළවෙනි එකට උත්තරේ 30යි. හරිද? ඔය ඕන ක්‍රම දෙකෙන් ඕන එක රැඳුවාම හරි. දීලා තියෙන සමචතුරාස්‍ර අහන්නේ සමචතුරාස්‍ර. දීලා තියෙන ඍජු කෝණාස්‍ර අහන්නේ මුළු කොටු ගන්න. අහන්නේ මුළු කොටු ගන්න. මොකද ගන්න හැමදෙස්සෙම අංක කරා. අංක කරා මුළු කොටු ගන්න. හරිද? මුළු කොටු ගන්න හොයන්නේ කොහොමද? මේ පැත්ත එකතුව ගත්තා මේ පැත්ත එකතුව ගත්තා හරස් අතර ගුණ කරා. 3 2 5 1 6යි. මේ පැත්තේ 4 3 7යි 10යි. එහෙනම් 6 වරක් 10 මුළු කොටු ගාන කියන්නේ 60ක් එනවා. right? මුළු කොටු ගාන 60ක් එනවා. දීලා තියෙන ඍජු කෝණාස්‍ර හැබැයි. හරිද?
ඊළඟ තියෙන ඍජුකෝණාශ්‍ර ඒත් මුළු කොටු ගාන හොයන්නේ එකම විදියකට. සමචතුරාශ්‍ර ඍජුකෝණාශ්‍ර අදාළ නැහැ. ඊළඟ තියෙන සමචතුරාශ්‍ර අදාළ එකක් මුළු කොටු ගාන අහන්න. කීයද? 1 2 3 4යි. කීයද මේ පැත්තට 10යි. මේ පැත්ත එකතු 10ක් එනවා. 10 වරක් 10 100ක් එනවා මුළු කොටු ගාන. තුන්වෙනි එකට 100ක් එනවා උත්තර. හරිද? ඊළඟට දීලා තියෙනවා සමචතුරාශ්‍ර. අහන්නේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද? අහන්නේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද? 3යි 4යි මෙතන. මුළු කොටු ගාන කීයද? 100යි. ඒකෙන් අඩු කරන්න ඕන සමචතුරාශ්‍ර ගාන. සමචතුරාශ්‍ර කීයක් තියෙනවද මේකේ? සමචතුරාශ්‍ර කීයක් තියෙනවද? 30යි. 30යි. එහෙනම් ඍජුකෝණාශ්‍ර ගාන එනවා 70ක් කියලා. හරි 70 ඇවිල්ලා දුන්නා ගොඩක් අය. හොඳයි. ඊළඟට දීලා තියෙන ඍජුකෝණාශ්‍ර අහන්නේ ඍජුකෝණාශ්‍ර. දීලා තියෙන ඍජුකෝණාශ්‍ර අහන්නේ ඍජුකෝණාශ්‍ර. නේ 1 2 3 මෙතන මොකද්ද මේකට කරලා තියෙන්නේ? 1 2 3. කියන්නේ 3 2 5 1 6. මේ පැත්තේ 6 4 5 4. 21යි. 21 6ක් කියද 6යි 126ක් එනවා. 126යි. එතන පාඩම තේරුණානේ දැන් නේද? තමන් අවංකව හදලා උත්තර දැම්මා නම් පාඩම තේරිලා. හරිද? සුබෝන්. මට ඕකම තමයි ෂුවර් නැති. සුබෝන්. ඔව් සර්. අනිත් ඇදුවේ? අනිත් ඇදුවද? අනිත් අය දාපු උත්තර ටික එහෙම කරා. හැදුවා. ඒකනේ සර් වෙලා ගියේ නැත්තම් දාන තක් ගාලා. අපි නම් එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ 10 දෙනෙක් විතර දානකම් විතර බලලා මට ආපු ඒවා හරිද? හරි නැත්නම් උගේ එකම කොපි කරලා දානවා. අපි එහෙම ඒක අපෝ එහෙම ඕනේ. එහෙම හොඳයි. හරි. හරි එන ඔන්න ඔය ටික තමයි ඍජුකෝණාශ්‍ර සහ සමචතුරාශ්‍ර සීමේ පාඩමේ තියෙන්නේ. මෙන්න මේකේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද? ඔය දීලා තියෙන රූපේ ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද? සක්කාල කියන්න හොයලා. වෙලා ගන්න දෙයක් නැහැ දැන් කියන්න පුළුවන්. කීයද? 64ක් කියනවලු බලමු. පල්ලෙහාට 3යි 1 2 3 4 5. මේ අතර 5ක් තියෙනවා. ඍජුකෝණාශ්‍ර සමචතුරාශ්‍ර සෝරි. මේ පැත්තට 3ක් තියෙනවා. ඒ සමචතුරාශ්‍ර තියෙනවා. අපෙන් අහන්නේ ඍජුකෝණාශ්‍ර ගන්න. එහෙනම් මේක මුළු කොටු ගාන හොයා ගන්නවා. හරි දීලා තියෙන සමචතුර මුළු කොටු ගාන මේ පැත්තට කීයද? 15යි. 15යි මේ පැත්තට 6යි. 15ක් 6 කීයද? 90යි. මුළු කොටු 90යි. සමචතුරාශ්‍ර කීයක් තියෙනවද එතකොට? 26ක් විතර. 20ක් විතර. 26යි. හරි. ත්‍රිකෝණාශ්‍ර එහෙනම් කීයක් එනවද? 90ෙන් 26ක් ගියාම 64ක් එනවා. හොඳයි. ත්‍රිකෝණාශ්‍ර ගන්න තියෙන්නේ පළවෙනි මුළු කොටු ගන්න සොයන්න 90යි. ඊළඟට සමචතුරාශ්‍ර ගන්න සොයන්න ඊට පස්සේ ඒක හොයන්න පුළුවන්. right? මොකද කියන්නේ? Success is the small sum of small effort. මොකද කියන්නේ? Success is the small sum of small effort. කුඩා එකතුවක්ලු මේ sum of small effort. මේ කුඩා උත්සාහයන්ගේ එකතුවක්ලු day in and day out දිනපතා repeated නැවත කරන ලද කුඩා උත්සාහයන්ගේ එකතුවක් තමයි මේ success එක කියලා කියන්නේ. නේ? ඔබනේ මම හැමදාම ඔයාලට කියන්නේ මේ ආර කොලිය කියන එක නා. කොලිය කියන මනුස්සයා කියපු එක. එයා මට කලින් ඉපදී තියෙන එයා එක් කිව්වා.
නැත්නම් ඔක මම තමයි කියන්නේ. හරිද? දෙන්න වැටෙන්න ඕන අහන්න මගේ. right? එයා මට කලින් ඉපදිච්ච හින්දා එයා කිව්වා නැත්නම් ඉතින් මම තමයි ඔක් කියන්නේ හිටියේ. හරි. මම හැමදාම කියන කතාවක් නේද මේක? නේද? පොඩ උත්සාහ කරන්න හැමදාම එක දේවල් එකතු කරගන්න. ඒක තමයි දවසක ඔයාලගේ සක්සස් එකට හේතු වෙන්නේ, සාර්ථකත්වයට හේතු වෙන්නේ කියලා. right? හරි. අද පාඩම තේරුණාද? ප්‍රශ්නයක් නැද්ද ලේසියිද? ආවොත් කරගන්න පුළුවන් නේද ප්‍රශ්න? චතුරස්‍ර ගන්න තියෙන්නේ. right? අනිත් අයට ප්‍රශ්නයක් නැහැනේ. යම්මට ගිහිල්ලා ලියන්න පුළුවන් නේද? ක්ලාස් පේපර් 9 එකද 8 එකද අද තියෙන්නේ 9 එක නේ. ඔව් සර් 9. මේකනේ. ඔව් සර්. පේපර් එක කරා නම් පළවෙනි එක සංඛ්‍යා රටා ශ්‍රේණි 9යි දීලා දෙන්නේ. 9ක් දීලා තිනවා. ඒ 9ට 9න් 9 ගන්න ඕනද? හරිද? ගොඩක් අමාරු ඒවත් නෙවෙයි. සාමාන්‍ය මට්ටමකට අමාරු වෙන්නත් පුළුවන්. ගොඩක් අමාරු නැති ඒවට ඉන්නේ. හරිද? ඒ ඉන්න හැමෝගෙම හරියයි කියලා හිතනවා. මේ සංඛ්‍යා රටා ශ්‍රේණි ටික. පළවෙනි එකට ආන්සර් එක. මේක කරගෙන යන්න. හැමෝම දාන්න. පලිත නයි. එක් අයින් වුණා. හරි. කරපු නැති අය අයින් වෙන කමන්නේ. විජේ දිනක දැන් දාවේ. විජේ දිනක කලින් හිටියේ නෑනේ. මොකක්ද කියුණාද? මම හිතන්නේ මම දාලා හරිනේ. right 216 පළවෙනි එකට එන්නේ. හොඳයි හදලා දිනවා. කාට හරි හදන්න ඕන නම් හදන්න කියලා කියන්න. එක්කෙනෙක්ට හරි හදන්න ඕන නම්. right දෙවෙනි එක හදන්න ඕන නම් හදන්න කියලා කියන්න. 10යි කෙනෙක් හරි 2යි හදන්න. දෙවෙනි එක හදන්න. මොකද්ද වෙලා තියෙන්නේ මේකේ 3 2 35 ඇවිල්ලා තියෙනවා. right ඊට පස්සේ කියනවා 4යි 1 තියෙනවා 65 තියෙනවා. ඊට පස්සේ තියෙනවා 7යි 1. අපේ ගාන මෙන්න වරහන් පිටින් තියෙන ඉලක්කම්. එක්ක මේ දෙකෙන් මේක හැදිලා තියෙනවා නැත්නම් මේකෙන් මෙන්න මේ ඉලක්කම් දෙක අරගෙන තියෙනවා. නේ? එහෙම එකක් තමයි මේක වෙන්න පුළුවන්. මේ කියන්නේ එක සෙට් එකක්. මේක සෙට් එකක් නේ. මේ තමාවෙන් වෙන්නලාදී මෙයා එක තනි සෙට් එකක්. right? එහෙනම් මේ ඉලක්කම් දෙකෙන් එක්ක මෙයා හැදිලා තියෙන්න ඕන නැත්නම් මෙයාගේ මේ ඉලක්කම් දෙක අරගෙන තියෙන්න ඕන. ඔය මොකක් හරි මේකට වෙලා තියෙනවා. දැන් මම බලනවා මොකද මොන විදියට හැදිලා තියෙන්නේ කියලා. දැන් බලුවම මේක 32යි 3ක් එකතු වෙනවා. එහෙනම් 41යි 3ක් එකතු වෙනවා. එන්නේ නැහැ. ආයෙ ටිකක් කියලා බලනකොට මෙන්න මෙහෙම දෙයක් පේනවා. right? මොකක්ද? 3 වර්ගය. 3 වර්ගය අරගන්නවා. කීයද? 9. 2 වර්ගය ගත්තාම 4යි 13යි. නේ? 2 වර්ගය ගත්තොත් 13යි. නැත්නම් 9 වරක් 2 වර්ග ගත්තොත් 4 එනවා. හයි මෙතන 2 වර්ගය ගත්තොත් 4 එනවා. 9 වරක් 4 આવොත් 36 එනවා. ඒකෙන් එකක් අඩු කරලා බලන්න. ඔන්න ඔහොම එකක් එනවා. 9 වරක් 4 36. ඒකෙන් එකක් අඩු කරාම 35 එනවා. හරිද? මෙතෙන්ටත් ඒක කරලා බලමු. 4 වර්ගේ 16යි. 1 වර්ගේ 1යි. නේ? එහෙනම් 16 වරක් එක 16. 16 එකක් ගියාම එන්නේ නැහැ උත්තරේ. يعني මේ ක්‍රමයට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. right? නයි බලමු. 3 වර්ගේ ගත්තා. හරිද? 9. ඊට පස්සේ මම ගන්නවා මොකද්ද? 2 කීයද?
සර් 3 ඝනය ගන්න පුළුවන්. බලමු. අපි බලමු. දෙකේ ඝනය ගන්නවා. හරිද මම ඊළඟට දෙකේ ඝනය අරගෙන බලනවා. මේ පැත්තට එකක් දාලා බලනවා. කීයද? 3 ඝනය වර්ගයේ 9යි. දෙකේ ඝනය 8යි. එතකොට කීයක් වෙනවද? 9යි 8යි 17ක් වෙනවා. 17යි. 34යි. 34ට එකක් එකතු වෙනවා. එහෙනම් ඒකත් අර පැත්තට ගල්ලා බලමු. ඒ එන්නේත් නැහැ. හරිද? එහෙනම් මෙන්න මේ වර්ග සංඛ්‍යාව වර්ගය ගණය අරගෙන හදන්න බෑ. ආයි අරගෙන බලන්න එහෙනම් මේකට මම වර්ගයක් දානවා. හරිද? මම කියන්නේ මම මේ ළමෙක් හිතන්න ඕන විදිය. හරි? වර්ගය දාන්න. මේක ඉක්මනට වෙන්න ඕන. හරි? මෙච්චර වෙලා හිතේ ඉන්න නෑ. ඒක ගාන දැන් විනාඩියක් ගිහිල්ලා පළවෙනි එකට. මේක මේ ඉක්මනට වෙන්න ඕන ප්‍රොසෙස් එකක්. හරි? ඒ කියන්නේ ඒක හදලා ප්‍රැක්ටිස් එකේ. හරි බලන්න 3 වගේ 9යි, දෙකේ ඝනය 8යි. කොහොම කියලා? මොකද්ද කරන්නේ? මොකද කරන්නේ? එකතු කරලා මේ වැඩි කරලා බලනවා. එකතු කරලා බලනවා. නේ මේ දෙක එකතු කරාම කීයක් වෙනවද එතකොට? මෙන්න 3 ගණේ 27යි. මේ දෙක එකතු කරොත් වෙනවා කීයද? මෙන්න 35. අන්න ඒක ඇවිල්ලා. අන්න එන ඔන්න පොඩක් පෑදිලා තියෙනවා. බලමු දැන් ආයේ ඒකට යන හරියනවද දන්නේ නැහැ. බලමු. 4 ගණයයි එකේ ගණය එකතු කරන්න කියනවා. කීයද 4 ගණය 64යි. එකේ ගණය 1යි. හරි. එඩේ හරි ගිහිල්ලා. එහෙනම් මෙන්න හදාගෙන යනවා. 7 ගණය දන එකේ ගණය. කීයද? 7 ගණය 7 ගණය කීයද? 300 කීයද? 343. ඒකට එකතු කරන එකේ ගණය එකමයි. එහෙනම් 344යි. ඔන්න හොඳයි. 344 කියන උත්තරේ මෙයාලා අරගෙන තියෙනවා. right? තේරුණාද? ඊළඟ එක. තුන්වෙනි එක. පනස් දෙක එන්නේ උත්තරේ. හොඳයි. හතරවෙනි එක. සුපුණ හොඳයි. සුපුණ කියන වගේ ත්‍යාගයක් කිය. සුපුණ. හරි. 124 උත්තරේට එන්නේ. හදන්න නම් හදන්න කියලා කියන්නේ. 124 උත්තරේට එන්නේ. පස්වෙනි එක. අනු 9 හොඳයි. 6වෙනි එක. හයවෙනි එක. මොකක්ද තියෙන්නේ? 8යි 2යි 40 ඇවිල්ලා. 9යි 3යි 36 ඇවිල්ලා. ආයි 15යි 5යි මොකක්ද එන්නේ කියලා බලන්න තියෙන්නේ. නේද? මොකක්ද වෙන්න පුළුවන් ඕකේ? 8යි 2යි එකතු වුණාම 10යි 10 වරක් 4 આવොත් 40 එනවා. right? 9යි 3යි 27යි 27 දෙකක් આવොත් එන්නේ නැහැ. එහෙනම් ඒ ක්‍රමයට නෙවෙයි මේක ගිහිල්ලා තියෙන්නේ. right? ඒ කියන ක්‍රමයට නෙවෙයි මේක ගිහිල්ලා තියෙන්නේ. 8යි 2යි 10 වෙනවා. ඇවිල්ලා ඒක වැඩි ගන්නවා. මෙතන තියෙන දෙක දෙකකින් බෙදලා. මෙන්න මෙහෙම එකක් පේනවා. 8යි 2යි 10යි. මේක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කියනවා
9යි 3යි 36යි 36යි කියනවා අපෙන් අහන්නේ 15යි 5යි කීයද කියලා. ඔන්න ඔය උත්තරේ අහන්න. right? මේක අහනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මොකද මම මේ 8යි 2යි කියන එක එකතු කරනවා. කීයද 10යි. ඊට පස්සේ මේක වැඩි කරන්න ඕන 4ෙන් වැඩි කරොත් 40 එනවනේ. 4ෙන් වැඩි කරොත් 40 එනවා. මේ 4 ආයේ කොහොමද? මේ 8 කියන එක දෙකෙන් බෙදලා. පළවෙනි එක ගත්ත මෙන්න මේ අගය ගත්ත කොහොමද? මේ අගයන් දෙක එකතු කරලා. දීලා තියෙන අගයන් දෙක එකතු කරලා. මේක ගත්තා. දීලා තියෙන අගයන් දෙක බෙදලා. right? එහෙනම් මේ වැඩේ මේකටත් ඒක කරලා බලමු. හරියනවද කියලා. මොකද්ද? මේ දෙක එකතු කරලා ගන්නවා. 9 දාන 3 කීයක් එනවද? 12යි. ඒක වැඩි කරන්න ඕනේ නම් 9 බෙදීම 3. කීයද? 3යි. 36යි. එනවනේ. එන ඒ ක්‍රමයට ගියා නම් හරි. නේද? එහෙම එකක් හරි. එහෙනම් අපි මෙතෙන්දිත් ඒ වැඩි කරලා බලමු. මොකද්ද? 15යි 5යි 20යි. 15 දාන 5. කීයද? 20යි. ඒක වැඩි කරන්න ඕනේ එහෙනම් 15 බෙදීම 5. කීයද? 3යි. එහෙනම් මෙන්න මෙතෙන්ට එන උත්තරේ හතලිහාවේ කොහොමද? මොකක්ද ගමේ දැක්කද 40? සර් 8යි 2යි එකතු කරාම 10යිනේ. 10යි 4ෙන් වැඩි කරාම 40යි. 9යි 3යි එකතු කරාම 12යි. 12 3ෙන් වැඩි කරාම 36යි. 15යි 5 එකතු කරාම 20යි. 20 දෙකෙන් වැඩි කරාම 40යි. ඔන්න එක විදියට ගිහිල්ලා තියෙනවා. වෙලා තියෙන මෙන්න මෙතන ඉලක්කම මේකෙන් ගන්න පුළුවන් අවස්ථාවක් එනවනේ. නේ? මේ ඉලක්කම හැමතිස්සෙම මෙන්න මේ දෙකෙන් ගන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා මේ දෙකටම. එහෙනම් මෙතෙන්ට තේරෙම කරන්න වෙනවා. නේ? එහෙම අවස්ථාවකුත් මේක මෙයා හංගලා තියලා තියෙනවා. එහෙම අවස්ථාවකුත් මෙයා හංගලා තියලා. ඒ කියන්නේ මෙන්න මෙතන 4ෙන් වැඩි කරන්න ඕන එක ගත්තේවා මෙතන 4ෙන් කියලා. මේ 40 නිසා තමයි. හැබැයි මේ 4 ඇවිල්ලා තියෙන මෙන්න මේ දෙක බෙදිලා කියලා වෙනම පෙන්නලා තියෙනවා. හරි. 8 දෙකෙන් බෙදුවාම මේ 4 එන්නත් පුළුවන්. හරිද? මේකෙත් ඒ දේ පෙන්නලා තියෙනවා. නේ? නිකන් 3ෙන් වැඩි වෙලා නැහැ. මේ 9 3ෙන් බෙදුවාම මේක එන්න පුළුවන් කියලා එයා පෙන්නලා තියෙනවා. එහෙනම් මේකෙත් ඒ දේ වෙන්නම ඕන. මේ හැංගිච්ච පාර්ට් එක හොයා ගන්න ඕන. හරිද? ඒ සංගුණ කොටසත් හොයා ගන්න වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල විශේෂත්වය ඒකයි. right? මේ ඇතුළෙන් මේකත් එනවද කියලා හැමතිස්සෙම බලන්න. මේ හතර ආවොත් හතර මේකෙන් හැදෙන්න පුළුවන්ද? මේකේ 36 3 ඇවිල්ලා තියෙන 3 හැදෙන්න පුළුවන්ද? හරිද? නිකම් එකපාර දාගෙන යන්න එපා. මේ වගේ ගණන් ආවොත්. හරි? මේ જાතිය ටිකක් වෙනස් නේ. සාමාන්‍ය අපි දන්න 40 36 කොහොම තියුණනම් අපිට සාමාන්‍ය විදිහට දාගෙන යන්න ඕනේ උඩම එකේ වගේ. පළවෙනියට තියෙන එකේ වගේ. නේද? ඒ වගේ තියුණා අපිට සාමාන්‍ය විදිහට මේ අඩු කිරීමක් කරලා හරි මුගුණ කිරීමක් කරලා මොකක් හරි කරන් යන්න ඕනේ. අර වරහන් දෙකෙන් හැමතිස්සෙම මේක ගන්න කියලා කියන මේක කොටසක්. නේද? එහෙනම් මේකෙන් මේක හැදිලා හරි මේකෙන් මේක හැදිලා හරි වෙන්න පුළුවන්. මේ හැමතිස්සෙම හැදිලා තියෙන මෙන්න මේ දෙක උපයෝගී කරගෙන තමයි මේක හැදිලා තියෙන්නේ. මේ දෙක එකතුවකිනුයි මේ දෙක බෙදීමකුනුයි මේ දෙක ඒන උත්තර දෙක ගුණ කිරීමකින් මේක ඇවිල්ලා. මේ දෙක එකතුවකිනුයි මේ දෙකේ බෙදීමකිනුයි ඒන උත්තර දෙක 12යි 3යි මේ දෙකේ ගුණ කිරීමකින් මේක ඇවිල්ලා. එහෙනම් අතෙන්ටත් දෙන්න ඕනේ. මේකට 60 තමයි එන්නේ. 40 නෙමෙයි. 40 වැරදි. හරිද? තේරුණාද? මේක හොඳ ප්‍රශ්නයක්. පාස් පේපර් ප්‍රශ්නයක්. right? පාස් පේපර් එකේ තියුණු ප්‍රශ්නයක්. ඊළඟ එක. 7 වෙනි එක. 7 වෙනි එකද? නෑ 7 වෙනි එක. දාසයයි right හොඳයි ඒක හොඳ තේරුම් අරගෙන තියෙනවා 16යි right 7 වෙනි එක හදන්න ඕන නම් කියන්න 8 වෙනි එක
මේක හදන්න. අටවෙනි එකේ මෙන්න මෙහෙම කියන්නේ මොකද්ද? 4යි 1යි 65. 4යි 1යි 65 දැක්ක ගමන් හදා ගන්න පුළුවන්. නේද? 3යි 2යි 31. මේක දැක්ක ගමන් හදන්න පුළුවන් 4යි 1යි 65 කියන එක. right 12යි විල දෙනවා. 3යි 2යි 31 ඊළඟට 2යි 2යි මොකද්ද? අපෙන් අහන්නේ මෙන්න මෙයාට තියෙන්නේ මොකද්ද කියලා. right 4යි 1යි 65. මෙන්න මෙහෙම මම එකපාරට හදලා දෙන්න. right මොකද 4 ගණය ධන 1 ගණය කීයද? 4 ගණය 64 1 65. මෙතන 3 ගණය ධන 2 ගණය කීයද? 27යි 2 ගණය කීයද? 8යි. සර් දෙකේ වර්ගයනේ. yes. දෙකේ වර්ගය හරි. දැන් වරද්දන්න මම මේ කියන්නේ. හරිද? එකේ ගණය නිසා මේකටත් එකේ ගණය දාගෙන ගියා. අර 65 එනගේ පේන හින්දා. හරි. මට එකපාර 65 ආවා. එන 4 ගණය අර 4 ගණය ගත්තොත් 64යි. ඒකට එකක් එකතු කරා නම් මේක එනවා. එහෙනම් ගණය දාගෙන යන්න කියලා බලාගෙන යන්න මේ යන්නේ. මෙතෙන්දී එතකොට හිර වෙනවා. මෙතෙන්දී හිර වෙනවා. right? මෙතෙන්දී හිර වෙනවා. මෙන්න මෙතෙන්දී මෙහෙම දෙයක් කරනවා. එතකොට මොකද්ද කරන්නේ එහෙනම්? මට මෙතන එකේ ගණය හරි එකේ වර්ගය හරි මොකක් හරි තිබුණත් ප්‍රශ්න නැහැ. එකේ ඕනෑම බලයක් එකමනේ. හරි මට ඒකට ඔළුවට යනවා එතෙන්ට එතකොට. ඒ කියන්නේ මෙතෙන්ට 3 වර්ගය 27යි. මෙතෙන්ට 4 ආව නම් ඔන්න 31 එනවා. නේද? 4 ආව නේද? එහෙනම් මෙතෙන්ට දෙකේ දෙක දැම්මම හරියනවා නේද? මචං කියලා මම වටම කියා ගන්නවා. හරි මෙතෙන්ට 4 දැම්මම හරියනවා. අපි මෙතන 3. ආවුලක් නැහැ නේ එකනේ තියෙන්නේ. එකේ වර්ගය කියන්නේ එකම. එහෙනම් 4 ගණය, ඒ කියන්නේ පළවෙනි පදේ ගණය, දෙවෙනි පදේ වර්ගය. පළවෙනි පදේ ගණය පළවෙනි පදේ ගණය, දෙවෙනි පදේ වර්ගය. දෙවෙනි පදේ වර්ගය. කොහොම ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අපි තුන්වෙනි එකටත් ඒ දේම කරමු. මේ දෙකටම හරි කියන්නේ. පළවෙනි පදේ ගණය, දෙවෙනි පදේ වර්ගය. පළවෙනි පදේ ගණය, දෙවෙනි පදේ වර්ගය. හරි ගියා. එහෙනම් දෙවෙනි එකටත් ඒකම කරනවා. පළවෙනි පදේ ගණය, දෙවෙනි පදේ වර්ගය. කීය දෙන්නේ එතකොට? 8 ධන 4 කීයද උත්තරේ? 12. ගණිත විතරයි හරි. අනිත් දෙන්නත් හරි වාසනයි යශාර. තේරුණාද? මේක හදන ඉතින්. මේක දැක්ක ගමන් එනවා එක මොකද? 4ත් එක්ක මේක දැක්ක ගමන් ඒක පේන්න ඕන. ඒ කියන්නේ හදලා පුරුදු නම් ඕක පේනවා. 4 ගණය කියන්නේ 64යි කියන එක ඔළුවේ තියුණා නම්, ඒ කියන්නේ හදලා පුරුදු වෙන්නේ 4 ගණයෙන් වැඩි කරලා හැමතිස්සෙම ආවට 4 ගණය 24 ගණය 64යි. 3 ගණය 27යි. 27යි 8 වගේ උත්තරයක් තියුණොත් හැමතිස්සෙම 28 වගේ උත්තරයක් තියුණොත් ඔයා දන්නවා හරි 28ට මේකට එකක් එකතු වෙලා වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අදහසට ටක් ගාලා එනවා ඔළුව. ඔළුවේ ඒ කියන්නේ ඒක හැදිලා තියෙන ගණන් හදලා ඔළුවේ මේ විදිහට හැදිලා තියෙන්නේ. මේ උත්තරේ පේන්න ගන්නවා. හරිද? බුදුහාමුදුරුවෝ පෙරම් පිරුවනේ බුදු වෙන්න. නේ? බුදුහාමුදුරුවෝ පෙරම් පිරුවේ අසංකේය මහා කල්ප ලක්ෂයකුත් අසංකේය මහා කල්ප ලක්ෂයකුත් තාපොච්චර ගානක්ද පෙරම් පිරුව කියලා කියනවනේ නේද? සංකේය මහා කල්ප ලක්ෂයක් වගේ ගානක් ඒ කියන්නේ කොච්චර ගානක් පෙරම් පිරුව. ඇයි ඒ? බුද්ධත්වයේ කියන එක පේන්න ඕනේ. කපාට බුදුන් නැහැනේ. නේද? කපාට බුද්ධත්වයටපත් උනේ අසංකේය මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තමයි ආයේ. ඒ කියන්නේ මේ තමයි මේ පෙරම් පුරන තමයි යන්නේ ඔයාලා. එක්සෑම් එකට. ගියාම පේනවා මේක. මේ 65 ආවේ කොහොමද පේන්න ඕන. පේන්න නම් පෙරම් පුරන්න ඕනේ. කියන්නේ මේක හදලා යන්න ඕන කලින්. නේද? ඒ බුද්ධත්වය ලබන්න ඕන අනිත් මොනවද? දසපාරමිතා සම්පූර්ණ කරගත්තා. ඒ ඔයාලත් මේ පාරමිතා ටික සම්පූර්ණ කරගන්න. එහෙම කරගත්තොත් එක්සෑම් එකට කියලා වාඩි වෙච්ච ගමන් මෙන්න මේක මොනවද? බුදුහාමුදුරු බුද්ධත්වයට ගහයට ගිහිල්ලා වාඩි වෙලා බුද්ධත්වයටපත් වුණා වගේ මේ ફોකස් එකටදී ඔයාලට මේක එක්සෑම් එකට වාඩි වෙච්ච ගමන් පුටුව වාඩි වෙච්ච ගමන් ඔයාලට මොකද්ද? 65 පේන්න ගන්නවා. 4 වර්ගයට එකක් එකතු වෙලා කියලා. 4 ගණය. එයා පුළුවන් තරම් හදන්න කියන්නේ right? හරි. දැන් පෙරම් පුරන්න. අද ඉන්න පෙරම් පුරන්න. සංඛ්‍යා රටා විසඳනවා මදි ඒකේ හේතුව. ඔය ඇත්තම හේතුව ඒක.
9 වෙනි එක. නම් වෙන එකත් ඒ වගේම තමයි නේ. 143 පේන්න ගන්නවා. කොහොමද? 143 පේන්න ගන්නවා ඔයාලා. පෙරම් පෙරුවා අයට පේනවා ඕක. 143. කොහොමද 12 වර්ගයෙන් 1 වර්ගය අඩු වෙලා. එහෙනම් බලනවා 15 වර්ගයෙන් 12 වර්ගය අඩු කරලා. හරි පේනවා. එහෙනම් 14 වර්ගයෙන් 12 වර්ගය අඩු කරා. කීයද? 52 කියන උත්තරේ එනවා. හොඳයි. අනිත් අය ආවේ නැද්ද? ළමයි 6 දෙනාට ඇවිල්ලා ඉන්නේ. 9න් කීයක් හරිද? අඩුම ගානේ 9ක්වත් හරිද 9න්? හරි සර්. 9න් 9ම හරි. හරි. මේක අතෙන්ට 60 ආවද? මේකට 6 වෙනි එකට? ඔව් සර් මම දෙකම දාලා තිබුණේ. එහෙනම් ප්‍රශ්නේ. එහෙනම් හොඳයි. 9න් 9ම හරි ගියා නම් අපම හොඳ මට්ටමක ඉන්නවා. right? මේ පාස් පේපර්ස් ප්‍රශ්න 9ක්. 9න් 8යි යශා. අවුලක් නැහැ ෂේප්. හරිද? අනිත් අය 7ක් 6ක් 5ක් 4ක් 3ක් 1ක් එකක්වත් අර ගියම නැතිය පේපර් එක කරපු නැතිය ඉතුරු අය කළා නැහැ 7ක් හරි ගිහපු අය ඉන්න හොඳයි හරිද 10 වෙනි එක 8ක් හරි හොඳයි 10 වෙනි එකට උත්තරේ දින 105කට පස්සේ ගොඩක් මොකද කරලා අහලා තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය right හදන්න ඕන නම් කියන්න හරිද කුඩා පොදු ගුණාකාරය තියෙන්නේ 11 ඒක හදන්න නෑ මම කොහොමද මිනිස් දින ගණන් කියලා දුන්නා කොළහට කීයද උත්තරේ? තුනයි. හතරයි ලිපිකරුවෝ තුන්දෙනාට අත්පිටපත් 6ක් ටයිප් කිරීමට දින 12ක් යනවා. තුන්දෙනෙක්ට අත්පිටපත් 6ක් ටයිප් කරන්න 12ක් ගන්නවා. හරිද? 6ක් ටයිප් කරන්න 12ක් ගන්නවා. මිනිස්සු කීයක් මිනිස් දින කීයක් යනවද? මිනිස්සු තුන්දෙනෙක්ට අත්පිටපත් 6ක් දින 12ක්. එහෙනම් අහන්නේ ලිපිකරුවෝ දෙන්නෙක්ට එවැනි අත්පිටපත් 3ක් දින කීයක්? මේ වගේම කරානේ. කාර්ය එකයි මේගොල්ලෝ කරන කාර්ය ප්‍රමාණය එකසේ සලකා දෙපැත්ත සමාන කරගත්තා මේ දෙපැත්ත මේක දෙපැත්තට ලියලා සමාන කරගත්තා මේ දෙක විසඳුවා. නේද? සමාන කරගත්තා ඔය දෙක විසඳුවා. කොහොමද?
කීයද? ලිපිකරුවෝ තිදෙනෙක් අත් පිටපත් 6ක් ටයිප් කිරීමට දින 12ක් ගන්නවා. එතකොට යාළුවට මිනිස් දින යනවා 12 වරක් 3 36ක්. නේද? මිනිස් දින 36ක් යනවා. 6ක් ටයිප් කරන්න. එහෙනම් එකක් ටයිප් කරන්න කීයක් යනවද මිනිස් දින? 6ක් යනවා. 6යි. එතකොට මිනිස් දින 6ක් යනවලු ලිපිකරුවෝ 3 දෙනෙක්ට. ඒක දවස් කීයක් යනවද? කොහොමද හදන්නේ? නැද්ද? ලිපිකරුවෝ දෙන්නෙක්ට දවස් කීයක් යනවද? හරිද? හරිද? තේරුණාද? නිකම් මේ වෙලාව වගේ ඉන්නේ කියලා. අන්කොන්ෂස් වෙලා වගේ ඉන්නේ. සර් ඔකට 9යි නේ දෙන්නේ. 9ක් කියන්නේ කොහොමද? තුන් දෙනෙක්ට 6ක් යනවා දින 12ක්. 6 වරක් 3 18යි. දෙනෙක් 12000. ඒ කියන්නේ 12 වරක් 3 36යි. හරිද? මිනිස් දින 36ක් යනවා. 6 දෙනෙක්ට 30 අත් පිටපත් 6ක් කරන්න 36ක් යනවා නම් මේ තුන් දෙනාට අත් පිටපත් එකක් කරන්න 6ෙන් බෙදුවා නම් දින 6ක් යනවා. තුන් දෙනෙක්ට දින 6ක් යනවා නම් එවැනි අත් පිටපත් 3ක් එකක් එතකොට කරන්න 6 වරක් 3 18යි. ඊට පස්සේ 18 අතන x දාලා හදපුවම 9ක් එනවා නේද? මොකද්ද? දාලා හදපුවම 9ක් යනවා. හරි ඔය විදිහ මේ විදිහට ගන්න බැරිද දෙපැත්ත සමාන කරලා 3 වැඩි කිරීම 6 වැඩි කිරීම 12 බෙදීම 6 සමානයි 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x බෙදීම 6 කාර්ය ප්‍රමාණය ඒගොල්ලන්ගේ සමානයිනේ නේද? නෑ කාර්ය ප්‍රමාණය යටට එන්න ඕනේ නේ නෑනේ අත් පිටපත් 6ක් දින 12ක් දුකරෝ තිදෙනෙක් අත් පිටපත් 6ක් ටයිප් කිරීමට දින 12ක් ගන්නවා හරිද? තුන් දෙනෙක්ට 6ක් යනවා දින තුන් දෙනෙක්ට 6ක් යනවා. right? තුන් දෙනෙක්ට 6ක් යනවා. තුන් දෙනෙක්ට 6ක් යනවා. එහෙනම් දෙන්නෙක්ට කීයක් යනවාද? එහෙමනේ යන්නේ. ඒකනේ යහන්නේ. යාර අනුපාත ක්‍රමයට හදන්න බලන්න. දෙනෙක් අත් පිටපත් 6ක් ටයිප් කිරීමට දින 12ක්. මිනිස් දින 12 විතර මිනිස් දින 36ක් යනවා. හරිද? එහෙනම් මිනිස්සු දෙන්නෙක්ට කීයක් යනවද? දෙකෙන් බෙදුවම 18ක් එනවා මිනිස් දින. හැබැයි 6ක් ටයිප් කරන්න තමයි මේ 36 යන්නේ 3 දෙනෙක්ට. 3 දෙනෙක්ට දෙන්නෙක්ට 18ක් යනවා. මිනිස් දින 18ක් යනවා 6ක් ටයිප් කරන්න. එහෙනම් 3ක් ටයිප් කරන්න නම් මේකෙන් භාගය 18 බෙදීම 2ක්. ඔයා එහෙමද ගත්තේ? 9ක් කියලා.
සර් එක්කෙනෙක්ට ටයිප් කරන්න දින 36 බෙදීම 6 එතකොට 6ක් යනවනේ දින. එතකොට ඒ වගේ 3ක්නේ. එතකොට 6 වරක් 3 18යි. ඊට පස්සේ දෙන්නෙක්ට ටයිප් කරන්න හින්දා මම සර් හැදුවේ 2 වැඩි කිරීම x සමානයි 18යි කියලා දාලා හදලා ගත්තේ 9. ඕකේ පිටපත් 6ක් නිසා ඊළඟ එකේ 3ක් වෙනකොට කලින් මිනිස් දින ගානේ භාගයක් සමාන කරලා අරන් හදන්න බැරිද දින ගන්න? මොකද කියන්නේ දැන් සර් මිනිස් දින ගාන සාමාන්‍ය සමාන වෙන්නේ මිනිසුන් ගන්න ගුණ කිරීම දින ගණනනේ. මේකේ අමතරව පිටපත් ගණනකුත් දීලානේ. එතකොට දැන් පළවෙනි එකේ පිටපත් 6යි දෙවෙනි එකට යනකොට පිටපත් 3යිනේ. ඒකට එකකින් භාගයක් වෙලානේ. ඒකට කලින් එකෙන් 6 ගුණ කිරීම 12 ගුණ කිරීම 3 ගුණ කිරීම ඒකෙන් භාගය සමානයි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x කියලා ගන්න බැරිද? අනිවාර්ය. මේවනේ කාර්ය ප්‍රමාණය යටට එන්නේ. මම මේක වැරද්දුවා නේද? උඩට දාලා කලින් එකේ දිනුනේ මාත් උඩට නේද දාලා තිබ්බේ 36 ඔව් සර්. ඔව් සර් එහෙම දැම්ම. ප්‍රමාණය යටට නේද එන්නේ. හරියට අනිෂ කියප එක හරි. නේද? කාර්ය ප්‍රමාණය යටට මේ පිටපත් කියලා කියන්නේ එයා කරපු කාර්ය ප්‍රමාණයනේ. අර උඩට දාන්නේ පැය ගණන නේද? අපි අර කාර්ය ප්‍රමාණය එකයි කියලා සලකන එකේ පැය ගණන නේද උඩට දැම්මේ? මතකද? ඔව් සර්. පැය ගණන උඩට. අන්න උඩට දැම්මේ. හරිද? අන්න අමතක කරන්න බෑ. දැක්කද මටත් මතක නැති වුණා ඒක නේ. උඩට දැම්මේ පැය ගන්න. දින ගානයි මිනිත්තු ගානයි පැය ගානකුයි මොන හරි දෙවුන්නම් කාර්ය ප්‍රමාණය එකයි. ඒගොල්ලෝ කරන කාර්ය දැන් මෙතන කාර්ය ප්‍රමාණය වෙනස් වෙලායි. 6ක් ටයිප් කරපු එක 3ක් වෙලා. එහෙනම් කාර්ය ප්‍රමාණය යටට ඇවිල්ලා. දින ගානයි කාර්ය ප්‍රමාණයකුයි දීලා තියෙන්නේ. මිනිස් දින ගාන හොයන එකයි කාර්ය ප්‍රමාණය. මිනිස්සු ගානයි දින ගානයි කාර්ය ප්‍රමාණය. ඔන්න ওই තුන සමාන කරගන්න තියෙනවා. මොකද? පළවෙනි එකේ මිනිස්සු දින 12ක් මිනිස්සු 3 දෙනෙක් ටයිප් කරනවලු කාර්ය ප්‍රමාණය 6යි. කාර්ය ප්‍රමාණය යටට එන්නේ. සමාන වෙනවා. එම ලිපිකරුවන් දෙදෙනෙකු එවැනි අත් පිටපත් 3ක් ටයිප් කරනවා දින ගාන දන්නේ නැහැ කාර්ය ප්‍රමාණය 3යි කියලා කියනවානේ. අත් පිටපත් 3ක් නේ ලිපිකරුවෝ දෙන්නේ. I'm sorry මෙතෙන්ට දෙන්න. ලිපිකරුවෝ දෙන්න. එහෙනම් මෙන්න මේ ටික සුළු කරන්න තියෙන්නේ. මොකද කරන්නේ? 6 වරක් 1යි 6 වරක් 2යි 3 වරක් 2 6යි. සමානයි 3ෙන් වැඩි කරා 2ෙන් බෙදුවා. x නෑ x සමානයි 9යි කියන උත්තරේ එනවා. හරි. හරියට 9 තමයි උත්තරේ. සෝරි අර විදිහට නෙමෙයි හදන්නේ. මේ පැය ගාන උඩට දාන්නේ. මතක තියාගන්න හොඳට. ගැටලුව ආකාරය 3 නේද? තුන්වෙනි ගැටලුව ආකාරය නේද අර මිනිස් දින ගාන හොයන පාඩමේ? අන්නේ ආකාරයට තමයි මේකත් ඔව් සර්. මේකෙදි වෙලා තියෙන්නේ මේකේ කාර්ය ප්‍රමාණය යටට එන්නේ. හොඳට මතක තියාගන්න අපි අරගේ කාර්ය ප්‍රමාණය 1යි සලකා. නේද? මම එහෙමනේ කිව්වේ කාර්ය ප්‍රමාණය 1යි සලකා ඒකෙදි ගන්න. ඒකේ කාර්ය ප්‍රමාණයක් කියන්නේ නැහැ. නේ? අත් පිටපත් 6ක් ගන්නවා මෙයාත් අත් පිටපත් 3ක් ගන්නවා එහෙම කියලා කාර්ය ප්‍රමාණය අගලක් කැපීම නේද? අගලක් කැපීම ඔයාලට ඒ පාඩම කරා තාම පේපර් එක ආවේ නැහැනේ අගලක් කැපීම. ඒකෙදි තියෙනවා. දෙකොල්ලම සමාන අගලක් නෙමෙයි කපන්නේ. මෙයා කපන්නේ 3ක් උස 3ක් 6ක් පළල මේ දෙකක් දිග. ওই වගේ අගලක් කපන්නේ. මේ අනිත් මනුස්සයලා කපන්නේ 6ක් දිග 6ක් පළල 3ක් උස අගලක්. එතකොට දෙකොල්ලෝ කරන කාර්ය ප්‍රමාණය වෙනස්. මේ එතකොට කාර්ය ප්‍රමාණයෙන් බෙදෙන්න ඕන. රයිට්? අර සූත්‍රය මතක තියාගන්න. කාර්ය ප්‍රමාණයෙන් බෙදෙනවා. කාර්ය ප්‍රමාණය එතෙන්දි 1යි කියලා ගන්න. හේතුව කාර්ය ප්‍රමාණයක් දෙන්න තියෙන. දැන් මෙතෙන්දි කාර්ය ප්‍රමාණයක් දීලා. දීලා නැත්තේ පැය ගන්න. අපි කාර්ය ප්‍රමාණය අමතක වෙලා පැය ගන්න දාගෙන කරගෙන ගියොත් වරදිනවා. දැක්කද වැරදිච්ච හැටි? වෙනම උත්තරයක් එන්නේ 36 කියලා ළඟටවත් යන්නේ නැති උත්තරයක් ආවා. මම ඒකයි ආයි පාරක් බැලුවේ. මේ මෙච්චර ලොකු උත්තරයක් එන්නේ කියලා. නේද? මත හිතා ගන්න පුළුවන්. රයිට් හරි. 9 එන්නේ උත්තරේ. හදන්නේ අන්න විදිහට. මොකද්ද? කාර්ය ප්‍රමාණය යටට දානවා. උඩට ගන්න දින ගානයි දවස් ගානයි දෙකම එකයි. දින ගානයි මිනිස්සු ගානයි පැය ගානයි. අපිට මෙතෙන්දි පැය ගාන නැහැ මිනිස්සු සහ දින විතරයි දීලා තියෙන්නේ. එහෙනම් කාර්ය ප්‍රමාණය යට වෙනවා 6.
ඒක සමාන කරලා දෙපැත්ත සමාන කරනවා මේ වගේ අවස්ථාවකදී. හොඳට මතක තියාගන්න. යටට එන්නේ කාර්ය ප්‍රමාණය ඉරෙන් යට ඉරෙන් උඩට එන්නේ අර දීපු සූත්‍රයම. දින පැය මිනිසුන් ගාන. එකයයි සලකා මේකම දින පැය මිනිසුන් ගාන. හරි දෙපැත්තෙත් එක. දැන් මේක මේ එක වෙනකොට 6 දීලා මේ පැත්තට 3 එනවා right? අත් පිටපත් 6ක් 3ක් ඒ කාර්ය ප්‍රමාණය වෙනස් කාර්ය ප්‍රමාණයක් ලික අපිට දීලා නැති පැය ගාන විතර. එහෙනම් මේ ඊටු ටික මේ විදිහටම දාගන්න තියෙනවා. මේ සූත්‍රය. ඒකල ආකාරය 3 මට මතක විදියට. right? ඒක දුන්නේ මම M1 H1 D1 නේද? සමානයි M2 D2 H2. මෙන්න මේක. ඔන්න ඔය වගේ එකක් මතකද? මේ වගේ සූත්‍රයක් මතකද? මේ වගේ සූත්‍රයක් මතකද? ඔව් සර්. මෙන්න මේ සූත්‍රේ අපිට දීලා නැත්තේ මෙයා විතරයි. මේ H1 H2 කියන එක විතරයි දීලා නැත්තේ. මිනිස්සු ගානයි දින ගානයි මිනිස්සු ගානයි දින ගානයි කියන කාර්ය ප්‍රමාණය එක නෙවෙයි. කාර්ය ප්‍රමාණය මෙතෙන්දි 6 මෙතෙන්දි 3 වෙලා පිටපත්. මෙන්න මේ දෙකට එකතු කරලා මේව කරා නම් මෙන්න මේ D2 කියන එක අපිට හොයාගන්න පුළුවන්. නේද? D2 කියන එක හොයාගන්න පුළුවන්. right? හරි. තේරුණාද ඒක? තේරුණාද? 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 තේරුණේ නැද්ද? තේරුණේ නැද්ද? තේරුණා. 12 වෙනි එක. අමල් මල්ලයි කනකාධිකාරී හරි කපිල නිවාන් සාමසේවය සාමාන්‍ය අධිකාරී හරි කපිල පොත්ලිවිය අධ්‍යක්ෂක තනිෂා හරි අනිත් අය මටත් ඕකම ආවේ සර්. මේකම ආවේ අනිත් අය හොඳයි අනිත් අය මේකමයි සර්. නේද ආවේ අමල් කියන එක්කෙනා ගණකාධිකාරී එයාගේ විනෝදාංශය මල් වැවීම කපිල කියන එක්කෙනා අධ්‍යක්ෂක එයාගේ විනෝදාංශය පොත් ලිවීම නිමල් කියන එක්කෙනා සාමාන්‍ය අධිකාරී එයාගේ විනෝදාංශය සාම සේවය හරිද ඔන්න ඔය කියන උත්තර තුන තමයි එන්නේ හරිද මේ තුන් දෙනාගේ විනෝදාංශ තනතුරු විනෝදාංශ වෙන වෙනම ලියන්න කිව්වම ඔන්න ඔය විදිහට ලියන්න right 13 වෙනි එක මොනවද මේ තියෙන්නේ මොකද්ද මේ දීලා තියෙන්නේ සාක්කුවේ විවිධ වටිනාකම් වල යුතු කාසි වර්ග 5ක් තියෙනවා මොනවද මේ දීලා තියෙන්නේ මොකද්ද මේ මොන පාඩමද දෙවෙනි පාඩමේ මොන කොටසද මේ මොන කොටසින්ද මේකට උත්තර ගන්න ඕන සංයෝජන නේද තෝරා ගැනීමනේ කරන් තියෙන්නේ සාක්කුවට අත දාලා ගන්න තියෙනවා තෝරා ගන්න තියෙන්නේ නේද පිළියෙල කිරීමක් නෙමෙයි තෝරා ගැනීමක් කරන්න තියෙන්නේ නේද කාසි වර්ග තෝරා ගැනීමක් නේ කරන් තියෙන්නේ සාක්කුවට අත දාලා ගන්න තියෙන්නේ right හරි බලාගෙන යන්න පළවෙනි එකට පහ එන්නේ උත්තරේ n කමාරෝපිත බෙදීම n ඍණ r කමාරෝපිත වාරයක් r කමාරෝපිත ඒ සූත්‍රය මතකයිනේ මොකද්ද n කමාරෝපිත බෙදීම r කමාරෝපිත n ඍණ r ගේ කමාරෝපිත සංයෝජන තෝරා ගැනීම නේද තෝරා ගැනීම right සෙනසුරාදා
කියලා දුන්නා. නේද? මේක කරන්න බැරි වෙන්න විදියක් නෑ හැමෝටම. right? පස්වෙනි උත්තරේ එන්නේ 5. පස්වෙනි 5 උත්තරේ 5 එන්නේ. ආකාරයේ කාසි 5ක් තෝරගන්න පුළුවන්. දෙවෙනි එක එකවරකට කාසි දෙක බැගින් කී ආකාරයකට විවිධ ගාස්තු ගෙවිය හැකිද? විස්සයි. එකවරකට කාසි දෙක බැගින් විවිධ ආකාරයකට කී ආකාරයකට විවිධ ගාස්තු ගෙවන්න පුළුවන්ද කියලා. එකවරකට කාසි දෙක බැගින් සූත්‍රය මොකද්ද? n කමාරෝපිත බෙදීම r කමාරෝපිත n ඍණ r ගේ කමාරෝපිත. කාසි ඔක්කොම කීයක් තියෙනවද? කාසි වර්ග 5ක් තියෙනවා. ඒ කියන්නේ මුළු අවයව ගන්න 5යි. n 5යි. බෙදන්න ඕන. කාසි කීයක්ද අපිට තෝරගන්න කියන්නේ 2යි. වර්ගකට 2යි තෝරගන්න කියන්නේ. එහෙනම් 5 ඍණ 2. ඒකේ කමාරෝපිත. බලමු. 5 කමාරෝපිත බෙදීම 2 කමාරෝපිත වැඩි කිරීම 3 කමාරෝපිත. කීයද? 5 කමාරෝපිත 3 කමාරෝපිත කැපෙන මොනවද? 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 කමාරෝපිත බෙදීම 2 කමාරෝපිත කියන්නේ 2යි. වැඩි කිරීම 3 කමාරෝපිත. මේ දෙක කැපෙනවා. 5 4 20යි 20 දෙකෙන් බෙදුවම උත්තරේ එනවා 10යි. මෙන්න මේ r කියන එක ඔයාලා අරගෙන නැහැ. ඒ කියන්නේ ඔක හදලා තියෙන්නේ මෙන්න මේ සූත්‍රයට. මොකද්ද? n ඍණ r ගේ කමාරෝපිත. සංකරණ වලින්. සංකරණ වලින් හදන්න බෑ. එතකොට එන්නේ පිළියෙල කිරීම. පිළියෙල කිරීම නම් 20ක් එනවා. කොහොමද මේ 20 ආවේ කියලා කියන්නද මම? දැන් මේ 10ක් තෝරගත්තානේ. එන්න මේක එක මිනිස්සෙට මේ ණය ගෙවන්නනේ මේ කියන්නේ. කාසි අර ඒ කාසි අරගෙන ගාස්තු ගෙවන්න කියලා කියන්නේ. මම කියන එකපාරට මේ කාසි දෙක ගානේ අරගෙන ඔයාලට ගාස්තු කීයක් ගෙවන්න පුළුවන්ද? කී ආකාරයකට ගෙවන්න පුළුවන්? 30 කාසි වර්ග වලින්. දෙකේ කාසියයි පහේ කාසියයි අරගෙන ඔන්න පළවෙනි පාර ගෙවනවා. හරිද? මේ වගේ අවස්ථා 10ක් එන එක වෙදී. හරිද? දෙකේ කාසියයි පහේ කාසියයි ඉස්සෙල්ලා දෙකේ කාසිය දැන් සාක්කුව අතට ගත්තාන් පස්සේ දෙකේ කාසියයි පහේ කාසියයි එන්නේ. හරිද? දෙකේ කාසියයි පහේ කාසියයි එන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? මේ අත කියලා හිතන්න. ඔය අතේ දෙකේ කාසිය මේ පැත්තේ පහේ කාසිය මේ පැත්තේ. ඔන්න ඔහොම දෙන්නේ. අරගෙන. තව විදියක් දෙන්න පුළුවන්. කොහොමද? මේ අතේ පහේ කාසිය මේ පැත්තේ දෙකේ කාසිය මේ පැත්තේ. හැබැයි වටිනාකම කීයද? වටිනාකම කීයද? දෙකේම වටිනාකම කීයද? රුපියල් 7යි. මෙතනත් රුපියල් 7යි. ඉතින් අපිට වැඩක් තියෙන්නේ මොන විදියට දුන්නා? මේකේ කියන්නේ නැහැ නේ පිළියෙල කිරීමක් ගැන. මේකේ අහන තෝරා ගැනීම. හරිද? සංයෝජනය සංකරණය පටලවා ගන්න එපා. එහෙම වුණොත් වැඩේ වර්ධිනවා. මේ තියෙන්නේ තෝරා ගැනීම. ගාස්තු ගෙවන්න පුළුවන් 10 ආකාරයකට විතරයි. එකේ කාසියයි දෙකේ කාසියයි එක්ක දෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් එකේ කාසියයි පහේ කාසියයි දෙන්න පුළුවන්. නේද? ආයි පහේ කාසියයි එකේ කාසියයි දුන්න කියලා වැඩක් නැහැ නේ. ඒකමනේ දෙන්නේ. නේද? ඒකම තමයි දෙන්නේ. ඒකමමයි දෙන්නේ මේ. මේ තෝරා ගැනීමක් කරන්න දෙන්නේ මෙතෙන්. හරිද? කී ආකාරයකට විවිධ ගාස්තු ගෙවිය හැකිද? ගාස්තු කොච්චර ගෙවන්න පුළුවන්ද? විවිධ ගාස්තු. එතනම කියනවනේ විවිධ ගාස්තු කියලා. 2යි 5යි අරගෙන දුන්නත් 7 නම් ගෙවන්නේ. 5යි 2යි අරගෙන දුන්නත් 7 නම් ගෙවන්නේ. එතන විවිධ ගාස්තුවක් වෙන්නේ නැහනේ. මේ දෙපාරම දීලා තියෙන රුපියල් 7යි. එතකොට මට අර මොකද්ද කරන්නේ? මල පැල්ල දෝන් ගාලා අනිත් පාරක් ගහනවා. ඇයි? අයන්න දෙන්නේ එකපාරක් 5 2යි 7යි අරගෙන දීලා ඊට පස්සේ ආයි 5යි 2යි අරන් දෙනවා. නේ? එහෙම බෑනේ. නේද? දෙවෙනි පාරත් එයා කියන්නේ එකම දේ කරලා තියෙන්නේ. ඒ වුණොත් එයා වැඩිපුර ගෙවන්න වෙනවා. ඇයි? දැන් ආකාර 10කට විතරයි මේ ණය කියලා ඉවර කරගන්න පුළුවන්. අර විදිහට ගෙවුවොත් දෙකක් පහක් දීලා පහක් දෙකක් දෙනවා. ලංකාව ණය ගෙවනවා. හරිද? එතන තෝරා ගැනීමක් කරන් තියෙන්නේ. විවිධ ගාස්තු ඔන්න වැදිනින් අල්ල ගන්න පුළුවන්. විවිධ ගාස්තු ගෙවන්න තියෙන්නේ. right? සංයෝජන වලින් හදන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඊළඟ එක එකවරකට කාසි 3ක්. එහෙනම් මේක හදන්න. එකවරකට කාසි 3ක් කරගත්තොත්. 15 වෙනි එක. එකවරකට කාසි 3ක් ගත්තොත්. ඔය ඔකට උත්තරේ ඉන්නේ ඇයි කියලා කියන්නද මම? මෙතන මේ r වලටත් එන්නේ 3මනේ. අර විදියට හැදුවත් මේ විදියට හැදුවත් r වලට එන්නේ 3 මින් හින්දා ඔයාලට ඉක්මනට හදන්න පුළුවන්.
එහෙමද? නෑනේ. තේරුම් අරන්නේ හදවතින්. පයින් තුනක් ගියාම 2යි 1යි 3 කමාරෝ වලින් බෙදෙනවා. 10යි උත්තරේ ඉන්නේ. හොඳයි. ඊළඟ එක 16 16ට 5 එන්නේ උත්තරේ. ආකාර 5කට ගෙවන්න පුළුවන්. 17 එකවරකට කාසි 5 බැගින් අරගෙන. බිංදුවේ කමාරෝපෙද කීයද? බිංදුවේ කමාරෝපෙද කීයද? එකයි. එකයි. බිංදුවේ කමාරෝපෙද කියන්නේ 1යි. හරිද? right. මේකට එන්නේ උත්තරේ 17 වෙනි එකට 1. right? ආයි සංකරණ සංයෝජන බලන්න මම ඔයාලට වීඩියෝ එකක් ආයි වීඩියෝ එකක් කරපු එකක් එව්වා. ඒක කලින් එක ඩිලීට් වෙලා කියලා මට හිතුණා මම චෙක් කරේ නෑ සමහර අය ඩිලීට් වෙලා ඇති. ඔය තනියලගේ GM එකට කරපු එක නම් ඩිලීට් වෙලා ඇති අනිවාර්යෙන්. ඔව් සර් ඩිලීට් අපිට ඒවල තිබ්බ එකක් නැහැ. එවල තිබ්බේ කියන්නේ මේ ළඟදී ඔප එක. ඒක නෙමෙයි සර් කලින් එවපු එක. ඔව් කලින්ම කරපු එක ඩිලීට් ඒක ඔයාලට 7යි 3 කරපු එකනේ. 7 වෙනි මාසේ 3 වෙනිදා. දැන් මේ යන්නේ 10 වෙනි මාසේ. මාස 3ක් නම් මේකේ තියෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒකට ගොඩාක් අප්ලෝඩ් වෙනකොට ඒ කියන්නේ මම ඩේලි මට එකක් අප්ලෝඩ් වෙනවනේ. දැන් අද ඔයාලගේ හෙට RDB අනිද්දා GN ආයි ඔයාලගේ ග්‍රාම නිලධාරියෙක්. ඊට පස්සේ HMS එකයි GA කිව් එකයි. ඊට පස්සේ ආයි සිකුරාදා ඒක. ඊට පස්සේ සෙන්සුරාදා RDB මේ sorry NSB. එහෙම දවස් සතියකට 6ක් අනිවාර්යෙන් එනවා. 6ක් එනවා. වීඩියෝ 6ක් එනකොට අර යටින් තියෙන 6ක් අයින් වෙනවා ඔටෝ අයින් වෙන්නේ. මම ඒ කියන්නේ මේක පෙන්නනවා වැඩි කියලා ක්‍රෑෂ් එකට යනවා ඔටෝ යනවා. රීසයිකල් ගේම් එක. එතනින් ක්‍රෑෂ් එකෙන් ඩිලීට් වෙනවා කාලයක් තිබ්බෙන් පස්සේ. මාසයක් වගේ මම හිතන්නේ මම දන්නේ නැහැ හරියට. එහෙම තිබ්බම ඩිලීට් වෙනවා. එහෙම තමයි ඩිලීට් වෙලා තියෙන්නේ. රයිට්. අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පාඩම ආයි කරලා දෙනවා. ටක් ගාලා කරනවා. අර නැත්නම් අර වගේ කරපු රෙකෝඩ් එකක් ටක් ගාලා දානවා. හරිද? ඊට පස්සේ 18 වෙනි එක. ඒ උප රෙකෝඩ් එක ආයි අනිවාර්යෙන් බලන්න. හරිද? ඒ උප රෙකෝඩ් එක අනිවාර්යෙන් බලන්න. නිමල් 19 වෙනි එක. සුනිල් සහ විමල්. සුනිල් සහ විමල්. හොඳයි. 19 20 sorry 20. සුනිල් විමල්. හේමාලි පුතේ විමල් එන්නේ. 4 වෙනියට කවුද ඉන්නේ කියලා අහන්නේ විමල් එන්නේ. right වැඩිම නිමල් ඊළඟට කමල් ඊළඟට අමල් ඊට පස්සේ විමල් ඊට පස්සේ සුනිල්. ඔන්න ඔය පිළිවෙලට එන්නේ. එතකොට 4 වෙනියට ඉන්නේ විමල්. 21 බර වැඩි වෙන අණු පිළිවෙලට වෙනම පෙළවගස ඇසෙන ප්‍රකාශ වේ අත්‍යවශ්‍ය නොවන ප්‍රකාශය. වැඩක් නැහැ. ප්‍රකාශ නැති වුණා කියලා අපිට ඊතුරු ප්‍රකාශ වලින් මේ කියන ගාන විසඳන්න පුළුවන්. මෙච්චරක් දීලා තියෙනේ මෙන්න මේ මෙයා කියන එක මොකද? බර වැඩි වෙන අණු පිළිවෙලට මේ ළමුන් පෙළ ගස්සනකොට අපිට මෙන්න මේ එක ප්‍රකාශයක් වැඩක් නැති වෙනවා. හොඳයි. පස්වෙනි ප්‍රකාශය අපිට වැඩක් නේ නැහැ. ඕන වෙන්නේ නැහැ. අනිත් ප්‍රකාශ අතරින් අපිට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. right? හරි හොඳයි. ඔක තේරුම්. ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔය වගේ එක බොහෝ දුරට එන්න පුළුවන්. ඉඩ කඩ වැඩි. හරිද? ගණක එකක් එන්න ඉඩ කඩ වැඩි. right? 22 දිනුනේ මට ලබන සතියේ ඉංග්‍රීසි පේපර් එක දාන්න මතක් කරන්න. සායි හරි ඉංග්‍රීසි සර්. පාඩම පළවෙනි එකට E එන්නේ. හොඳයි. දෙවෙනි එකට
F එන්නේ තුන්වෙනි එකට EFC හොඳයි EFC AB 1 2 3ට එන්නේ EFC 23 පළවෙනි එකට මේක මේ වගේ ඒවා හදන්න අනිවාර්යෙන් හරිද එන්න පුළුවන් අවකාශය ගොඩක් තියෙනවා මේ වගේ ගණන් ඔන්න ඔය වගේ එකක් දීලා දුන්න ගමන් බය වෙනවනේ බය වෙන්නේ නැතුව හදන්න තියෙන්නේ සංඛ්‍යා ශ්‍රේණි දැනුම ආශ්‍රයෙන් හදන්න හරිද ඒට එන්නේ 12 හොඳයි D දෙවෙනි එක Bට එන්නේ Bට එන්නේ 8 හදන්න ඕන නම් කියන්න Cට එන්නේ තුන්වෙනි එකට තුන 4 Dට Dට 2 ඊළඟ එකට E 9 හොඳයි වල හොඳයි ඊළඟ එක 23 sorry 24 4 6 සහ 5 කියන උත්තර තුන තමයි එන්නේ එකට මොහොනලා 4 දෙකට මොහොනලා 6 තුනට මොහොනලා 5 තියෙන්නේ 25 එක 15 හොඳයි දෙක තුන හතර පහ පහට උත්තරය හරි E 15 35 3 27 ඊළඟ එකට E 12 බලන්න මේක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන්නේ මෙන්න මෙතන මේ බලන්න මේ B ගාව තියෙන්නේ 24 ඇවිල්ලා තියෙන්නේ කොහොමද 7යි 5යි 12යි ඒක දෙකෙන් වැඩුණා 24යි මෙතන 12 ගාව තියෙන එක මේ පැත්ත මේ බලන්න මෙතන 4යි 3යි 7යි 7ක් 2 14යි හරි මේකෙන් බලන්න අපි C කීයද ගත්තේ 3 8යි 3යි 11යි 11 අරක් 2 22යි එහෙනම් මෙතන E එන්නේ 5යි 2යි 7යි 7 අරක් 2 14ක් එන්නේ උත්තරේට 4 2 14ක් එන්නේ කොහොමද 12 ආවේ 12 ආවේ කොහොමද උමේෂා 12 ආවේ කොහොමද මොකක් හරි හේතුවක් තියෙනවනේ 12 දාන්න ආවේ කොහොමද උමේෂා අන්තනි උමේෂා කොහොමද ආවේ 12 12 ආවේ කොහොමද අන්තනි උමේෂා අන්තනි උමේෂා left අන්තනි උමේෂා left හරිද හරි අනිත් අය කොහොමද 12 ආවේ විනුරි කොහොමද 12 ආවේ අනේ ඉන්න සර් බලන්න මාව පිටින්. හරි තනීෂා කොහොමද 12 ආවේ
අනේ සර් මම ඒක වැඩි කරනකොට වරද්දලා 4 තමයි එන්නේ. 4 4 14යි ඉන්නේ. යශාර කොහොමද 12 ආවේ? සුපුන් යශාරා සුපුන් 14 ගුණ කරද්දී වැරදිලා. දෙවරක් බෑ ඒකයි වෙලා තියෙන්නේ. දෙවරක් බෑ. දෙවරක් චක්‍රේ පාඩම් කරලා ලවන්ස තියවන දෙවරක් චක්‍රය අහන කියන පුරුදු වෙලා ඉන්න. 14 තමයි නේද? එන ප්‍රශ්නයක් නෑ. ඔක්කොම 12 ඇවිල්ලා තියෙනවා. මේකනේ මාර ප්‍රශ්නේ කියන්නේ. 12 කොහොමද කියන්නේ? 24 දෙකෙන් බෙදලාද? ඒත් බෑනේ අතන 14 දෙකෙන් බෙදන්න බෑ. 22 දෙකෙන් බෙදන්න බෑ. ඒක එන්නේ නෑ. හරි මේකේ මේ 25න් කීයක් හරිද? මේකේ ප්‍රශ්න 25ක් කිව්වට අනු කොටස් එක්ක ප්‍රශ්න 3යි 2යි 4යි 6යි 6යි 2යි 8යි 6යි 4යි 12යි ප්‍රශ්න 12ක් විතරයි ලේ. 37යි 40ක් විතර ප්‍රශ්න 40කට විතර ආසන්න පේපර් එකක්. හරිද? පැයෙන් වගේ හැදුවා නම් හොඳයි. පේපර් එක පැයෙන් වගේ හදා ගන්න පුළුවන් වුණා නම් හොඳයි. හරිද? 25 එක කොටසක් වැරදි. කියන්නේ උතන ප්‍රශ්න 40ක් විතර එනවා. කොම් ප්‍රශ්න ගත මේ 40කට විතර ආසන්න ප්‍රශ්න 40කට විතර ආසන්න වෙලාවක් යොදවන්න වෙනවා මේක විසඳන්න. හරිද? right මේ වගේ ඒවා ඉතින් කියන්නේ හිතන්න ඕනේ ගොඩක් වෙලා මේ ප්‍රශ්න පහක් කියන්නේ මෙතන පහක් ඉතින්. අතන ඔය කෙටි කරලා දුන්නා. right හරි. හොඳයි. 25න් 24. ඒක කොටසක් වැරදි. right හොඳයි. විනෝරි අනිත් අය කීයක් හරිද? 23යි.